right ළමයි වැඩි හරි නේද දැන් එහෙනම් අපේ වැඩ කටයුතු ටික පටන් ගමු හරි අපේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් ඉන්නවා ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂ කියලාම සතුටුයි හරි ආසයි යාගේ මූණ දකින්න බය බෑ සුදු වයන්නකින් උස්සයිද දන්නේ නැහැ ප්‍රශ්නයක් නැහැ හරි කියන්නේ එක නම් වලින් එනවනේ zoom එකේ නේද ඒක නම් කමක් නැහැ ඉතින් මොන නමකින් ආවත් අපිට ප්‍රශ්නයක් නැහැ හරි ඇවිල්ලා පිස්සුනට නැතුව ගෝඨාභය වුණත් zoom meeting එකේ ඉගෙනගෙන යම් කිසි දෙයක් ඉගෙන ගන්නවා නම් අපිට සතුටුයි මොකද IT field එකේ මොන හරි ඉගෙන ගන්නවා නම් කමක් නැහැ හරි එහෙනම් මහින්ද මහත්තයත් ආවද අප්පට නාමල් රාජපක්ෂත් ආවා හැමෝම ඉන්නවා මේකේ නැති තරම් හැම ගුරුවරයෙක්ම හැම දේශපාලඥයෙක්ම මේකට ඇවිල්ලා තියෙනවා හරි සතුටුයි පුතේ එහෙනම් පටන් ගන්න හරි එහෙනම් IP ඔක්කොම මතක කරන්න විනාඩි 20ක් විතර ගියා දැනුවත් කිරීමට ඒක අවුලක් ගන්න එපා ඒකත් අල්ලලා අපි කරමු හරි අහගන්න බන්දුල සමරසිංහත් ඇවිල්ලා එක එක ජාති ඔක්කොම දේශපාලඥයෝ ඉන්නවා ප්‍රශ්නයක් නැහැ හරි පාර්ලිමේන්තුවම මෙතන හරි කිසිම ගැටලුවක් නැහැ හරි එහෙනම් ළමයි පටන් ගමු අපි දැන් මෙන්න මේ වෙද්දි කතා කරගෙන ආවේ IP address මේ IP address වල හරි හොඳට අහගන්න IP address වල අපි බේසික් ටික කතා කරගෙන ආවා හරි එතකොට අපි මුලින්ම පටන් ගත්ත IP address network address කියන්නේ මොනවද ඊට පස්සේ IP address කියන්නේ මොනවද IP version 4 කියන්නේ මොනවද IP version 3 කියන්නේ මොනවද MAC address කියන්නේ මොනවද IP version 4 විභාගයට යන නිසා IP version 4 ලිපිනයක් හැදෙන්නේ කොහොමද bit 32කින් ඒක octet 4කට බෙදනවා 8 ගොඩවල් 4කට බෙදනවා bit ඒක ගොඩකට ගෙනවා octet එකක් ඒකට ගන්න පුළුවන් අඩු මගේ 0යි වැඩි මගේ 255යි ඒ පරාසය තුල ඉඳලා අපි නිවැරදි IP ලිපිනයක් අඳුරගන්න ඉගෙන ගත්තා. ඊට පස්සේ නිවැරදි IP ලිපිනයක් අඳුරගන්න පටන් ගත්තට පස්සේ අපි IP ලිපින බෙදුවා පුතේ පන්ති පහකට. class A, class B, class C, class D, class E කියලා. ඒකෙන් ABC පන්ති වල ලිපින තමයි පරිගණක සඳහා පාවිච්චි කරන්න කියලා කිව්වා. ඒ අතර විශේෂ ලිපින ටිකක් තියෙනවා. ඒවා පරිගණක වලට පාවිච්චි කරන්නේ නැහැ. නමුත් ABC අතරින් තමයි සාමාන්‍යයෙන් ජාලයක් හදද්දී පරිගණක වලට අපි ගන්න කියලා කිව්වා. අද අලුතෙන් ආපු කෙනෙක් ඉන්නවනම් මේ කියන දේවල් තේරෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. හරි. ඊට පස්සේ අපි කතා කරා ඕනෑම IP ලිපිනයක් ඒ පන්තිය අනුව කොටස් දෙකකට බෙදනවා. ඒ කියන්නේ IP ලිපිනයක් අපි කොටස් දෙකකට බෙදනවා කියලා මම කිව්වා. ඒක තමයි අපි ගිය සතියේ සාකච්ඡා කරේ. මොකද්ද පුතේ කොටස් දෙක? ඕනම IP ලිපිනයක් අපි කෑලි දෙකකට කඩනවා. ඒ තමයි network address එක සහ network ID එක සහ network ID එක සහ host ID එක ලෙස මතකයිනේ ඒක මතක් කරා ඊට පස්සේ ඒ කඩන්නේ කොතනින්ද ඕනම එකක් දෙකට තමයි කඩන්නේ කොතනින්ද කියලා තීරණය කරන්නේ මොකක් අනුවද පුතේ මොකක් අනුවද මගේ දරුවෝ පන්තිය අනුව හරි මම මතක් කරා එතකොට ඕනම පන්තියක ඔයාලට මතක ඇති ඕනම පන්තියක ඕනම ලිපිනයක කොටස් 4ක් තියෙනවා හරි ඕනම පන්තියක ඕනම ලිපිනයක කොටස් 4ක් තියෙනවනේ IP version 4 වල හරි 4ක් තියෙනවනේ අනිවාර්යෙන්ම හරි එතකොට class A class B class C කියලා ගත්තොත් class A ගේ මෙන්න මේ පළවෙනි කොටස තමයි මොකක් වෙන්නේද network ID එක වෙන්නේ. හරි මොකද්ද? network ID එක වෙන්නේ. අන්තිම කොටස් තුන තමයි host ID එක වෙන්නේ. හරි? එතකොට class B ගේ පළවෙනි කොටස් දෙක තමයි network ID එක වෙන්නේ. අන්තිම කොටස් දෙක තමයි host ID එක වෙන්නේ. class C ගේ මුල් කොටස් තුනම network ID එක ලෙස ගන්නවා. හරි අන්තිම කොටස host ID එක ලෙස ගන්නවා කියලා කිව්වා. හරි එතකොට අපි කොහොමද class ABC අඳුරගන්නේ? පුතේ class A නම් මේ මුල් කොටස පවතින්න ඕනේ බිඳුවයි කීයයි අතරද 126යි අතර කියලා කිව්වා. 127 අපි ස්පෙෂල් ලිපිනයක් ලෙස සලකනවා. ඒ නිසා යව පන්තියකට අපි ගන්නෙ නෑ. ඒ නිසා 128 ඉඳන් කීයද පුතේ මතකය කියන්නේ
191 වෙනකම් පළවෙනි කොටස තිබ්බොත් ඒක අපි ක්ලාස් B ලෙස ගන්නවා කියලා කිව්වා. 192 ඉඳන් කියන්න 223 වෙනකම් 223 වෙනකම් අපි එයාව පළවෙනි කොටස ඔයව ගානට හිටියොත් ඒක ක්ලාස් C කියලා ගත්තා. එතකොට අපිට තව පන්ති දෙකක් තියෙනවා. ඒවා නම් අපිට මෙතන ලොකුවට වැදගත් වෙන්නේ නැහැ. A B C ක්ලාස් D ක්ලාස් E. ක්ලාස් D නම් මේ පළවෙනි කොටස 224 ඉඳන් කීයද පුතේ 239 වෙනකන් ඉන්න ඕනේ කියලා කිව්වා. ඊළඟට ක්ලාස් E නම් 240 ඉඳන් 255 වෙනකන් ඉන්න ඕනේ කියලා කිව්වා. ওই විදිහට සාකච්ඡා කරා. එතකොට යම්කිසි ජාලයකට ඔයාලා දන්නවා ජාලයක පරිගණක විශාල ප්‍රමාණයක් තියෙනවා. යම්කිසි ජාලයකට ලිපින දෙද්දී ඒ ජාලයේ ඕනම පරිගණකයක අපි නියතව තියාගන්නේ මොකද්ද? වෙනස් කරන්නේ නැත්තේ මොකද්ද? මෙන්න මේ network ID එක. network ID එක වෙනස් කරන්නේ නැතුව අනිත් කොටස් 3 වෙනස් කර ක්ලාස් A ලිපිනයක පරිගණක වලට ලිපින දෙන්න පුළුවන්. ක්ලාස් B ලිපිනයක පළවෙනි කොටස් දෙකම වෙනස් කරන්නේ නැතුව ඉතිරි කොටස් දෙක වෙනස් කර අපිට ඒ ජාලයේ ඒ කියන්නේ B කියන පන්ති B ලිපිනයක් පාවිච්චි කරන ජාලයේ පරිගණක වලට ලිපින ලබා දෙන්න පුළුවන්. C පන්තියේ ලිපිනයක පළවෙනි කොටස් 3ම වෙනස් කරන්නේ නැතුව හරි අන්තිම කොටස වෙනස් කර අපි ඒ ජාලයට ලිපින ලබා දෙනවා කියලා කිව්වා. එතකොට පරිගණක වලට ලිපින ලබා දෙන්න ක්ලාස් A ලිපිනේ කොටස් 3ක් වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ බිට් 24ක් වෙනස් කරන්න අයිතිය තියෙනවා. ක්ලාස් B ජාලයේ ක්ලාස් B පන්තියේ ලිපිනයක් පාවිච්චි කරොත් ඒකේ පරිගණක වලට ලිපින ලබා දෙන්න කොටස් දෙකක් වෙනස් කර අරයව නියතව තියන්න බෑ. කොටස් දෙකක් හෙවත් බිට් 16ක් වෙනස් කර ලිපින ලබා දෙන්න පුළුවන් කියලා කිව්වා. ක්ලාස් C ලිපිනේ නම් මුල් කොටස් 3ව නියතව තියාගෙන හැමෝගෙම මුල් කොටස් 3 නියතව තියාගෙන අන්තිම කොටස වන බිට් 8 වෙනස් කර ඒ ජාලයට ලිපින ලබා දෙන්න පුළුවන් කියලා කිව්වා. ඒ ජාලයට කියලා අදහස් කරේ ඒ C පාවිච්චි කරන ජාලයට පැහැදිලි. එතකොට මට කියන්න සාමාන්‍යයෙන් කුඩා ජාලයකට චූටි ජාලයකට කුඩා ජාලයකට ලිපින ලබා දෙන්න කවුරු ඇද්ද? C ඇති. මොකද බිට් 8ක් වෙනස් කරන්න පුළුවන් C ගේ. බිට් 8ක් වෙනස් කර 2/8 වෙනි බලයක්. ඒ කියන්නේ උදාහරණයක් ලෙස ලිපින 256ක් නිර්මාණය කරගන්න පුළුවන්. විශාල ජාලයක් හදනවා නම් අතිවිශාල ජාලයක් හදනවා නම් අපිට පරිගණක ගාන ගොඩාක් පාවිච්චි කරන්න ඕන නම් අපි ඒ පන්තියේ ලිපිනයක් පාවිච්චි කරනවා. මොකද ඒකේ හොස් බිට් 24ක් තියෙනවා. ඒ 24 වෙනස් කර බිට් 24ක් කියන්නේ 2/24 වෙනි බලයක් ලිපින හදාගන්න පුළුවන් මිලියන ගාණක්. මැද ප්‍රමාණයේ ජාලයක් නම් අපි පාවිච්චි කරනවා පුතේ. ඒ කියන්නේ ලිපින 256කට වඩා වැඩි අවශ්‍යතාවයක් ආවොත් නිකන් 1000 2000 3000 4000 5000ක් මැද ප්‍රමාණයක් ආවොත් අපි පාවිච්චි කරනවා පුතේ B ජාලය. එතකොට මේ B ගේ අන්තිම කොටස් දෙක හෙවත් බිට් 16ක් වෙනස් කර ලිපින 2/16ක් හෙවත් 65536ක් හදන්න පුළුවන් පුතේ. හරි? එහෙනම් ඔයා තේරුම් ගන්න ඕනේ ගොඩක් දුරට මෙතෙක් විභාගවලට ඇවිල්ලා තියෙන්නේ මොන පන්තියෙන්ද? C පන්තියෙන්. එහෙමයි කියලා B පන්තියෙන් ගණන් A පන්තියෙන් ගණන් එන්නේ නැතුව ඉන්නේ නැහැ. A පන්තියෙන් ඇවිල්ලා තියෙනවා. B පන්තියනොත් ඇවිල්ලා තියෙනවා. මේ වෙද්දි විභාගෙට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ගොඩක් ළමයි C පන්තියට හුරු වෙලා ගියාට B පන්තියේ ගණනුත් හදලා බලලා යන්න. චූටි ජාලයක් හදන්න කිව්වොත් නම් පුතේ ඔය C පන්තියේ ලිපිනයක් ඇති. සාමාන්‍ය ලිපින ගාන ටිකක් වැඩි වෙද්දි අපිට B ගන්න වෙනවා. අතිවිශාල ප්‍රමාණයක් අවශ්‍ය නම් අපිට ක්ලාස් A ගන්න වෙනවා. ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. හරි. අපි අන්තිමට ලිව්ව තව එකක්. මං කිව්වා එකම ජාලයක ලිපින ලබා දෙද්දි මොකද්ද වෙනස් කරන්න බැරි? එකම ජාලයකට ලිපින ලබා දෙද්දි මොකද්ද වෙනස් කරන්න බැරි? network ID එක වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න පුළුවන් host ID එක විතරයි කියලා කිව්වා. හරි. ඒකත් හරි. ඊළඟට ඔහොම කියාගෙන යද්දි අන්තිමට මම මේ මතක් කරනවත් එක්කම උගන්වනවා මේ පරණ ඒවා නැවත රිවයිස් කරනවා. හරි. ඊළඟට අන්තිමට ගානක් හැදුවා. ඒ ගානේදී කතා කරා
ඕනම ජාලයක මේ බලන්න මෙන්න මේ අන්තිමට මතක් කරපු ටික පුතේ. හරි? අන්තිමට මතක් කරපු ටික. හරි. උදාහරණයක් ලෙස අපි ගත්තේ C පන්තියේ ලිපිනයක්. 192යි 168යි 10යි 3 කියන්නේ මොකක් හරි ජාලයක පරිගණකයක් කියලා හිතන්න කියලා කිව්වා. එහෙම හිතුවොත් මේ ජාලේ ඔයාලා දන්නවා මේක ක්ලාස් කීයද පුතේ? ටක් ගාලා කියන්නේ. මේකේ පන්තිය මොකද්ද? ක්ලාස් C. ක්ලාස් C නම් network ID එකට bit කීයද? ක්ලාස් C නම් network ID එකට octet කීයද? network ID එකට octet කීයද? network ID එකට octet 3යි. host ID එකට octet කීයද? 1යි. හරි. octet එකක් කියන්නේ bit 8යි. එහෙනම් network ID එකට bit කීයද? 24යි. network ID එකට bit කීයද? 24යි. host ID එකට bit කීයද? මේ තුන හැදිලා තියෙන bit 8 කින්නේ මේ හැම ගොඩකම bit 8 නේ තියෙන්නේ. bit 8යි. එහෙනම් මේ ලිපිනය පාවිච්චි කළ ජාලයකට ලිපින දෙනවා නම් කවුද වෙනස් වෙන්නේ නැත්තේ? 192 වෙනස් කරන්න බෑ. 168 වෙනස් කරන්න බෑ. 10 වෙනස් කරන්න බෑ. මෙන්න මේ අන්තිම කොටස තමයි වෙනස් කර කර ලිපින දෙන්න පුළුවන් කියලා කිව්වා. හරි? එහෙනම් මෙන්න මේ කොටස ළමයි මේ ජාලය තුල වෙනස් කරන්න බෑ. එහෙනම් මේ ජාලය හදාගන්න පුළුවන් පළවෙනි ලිපිනය කුමක්ද? 192.168.10. බිඳුව කියලා කිව්වා. මේ ජාලය හදන්න පුළුවන් හදාගෙන ගිහලා හදන්න පුළුවන් අන්තිම ලිපිනය කුමක්ද? පුතේ 192.168.10.255 කියලා කිව්වා. හේතුව මේක බිට් 8කින් හැදිලා තියෙන්නේ. බිට් 8කින් හදන්න පුළුවන් වැඩි මගිය 255යි කියලා කිව්වා. හරි? මෙන්න මේ පළවෙනි ලිපිනයට අපි නමක් කියනවා කියලා කිව්වා. ටක් ගාලා කියන්නේ. මේ පළවෙනි ලිපිනයට නමක් කියනවා කියලා කිව්වා. මොකද්ද? මේකට කියනවා පුතේ network address එක. network address එක. network address එක. මෙන්න මේකට කියනවා පුතේ මොකද්ද? අන්තිම ලිපිනයට broadcast address එක. broadcast address එක. හරි. network address එකේ කාර්යය මොකද්ද? network address එකේ කාර්යය මොකද්ද? network address එකේ කාර්යය පුතේ. network address එකේ කාර්යය network address එක ඒ ජාලයේ හැම පරිගණකයකම ඒ මුල් කොටස් තුන සමානයිනේ. අන්තිම ටික බිඳුව කරලානේ තියෙන්නේ. ඒතකොට network address එකෙන් වෙන්නේ ජාලය හඳුනගන්න එක. ජාලය මොකද්ද කියලා හඳුනගන්න එක. හරි? broadcast address එකෙන් මොකද්ද වෙන්නේ? ජාලය තුල පවතින සියලු පරිගණක වෙත එකවර පණිවිඩ නිකුත් කිරීම. හැම එකටම එකවර පණිවිඩ නිකුත් කරන්න. ඒ වගේම මතක තියාගන්න මේ ජාලය ඕනම ජාලයක පළවෙනි ලිපිනේවත් අන්තිම ලිපිනේවත් මොනවට ලබා දෙන්නේ නැද්ද? මොනවට ලබා දෙන්නේ නැද්ද? පරිගණක වලට ලබා දෙන්නේ නැහැ. PC වලට ලබා දෙන්නේ නැහැ. උපකරණ වලට ලබා දෙන්නේ නැහැ. ඒවා වෙන වෙන කාර්යයන් සඳහා තියෙන්නේ. ජාලය අඳුර ගන්න ජාල ලිපිනයත් සියලු පරිගණක වෙත හෝ සියලු උපකරණ වෙත පණිවිඩ නිකුත් කිරීම සඳහා විකාශන ලිපිනයත් පවත ගන්නවා. එහෙනම් මේ ජාලයේ පළවෙනි පරිගණකයට ලබා දිය හැකි ලිපිනය කුමක්ද? මේක වෙන්න ඕනේ. ඊළඟ පරිගණකයට ලබා දිය හැකි ලිපිනය කුමක්ද? මේක වෙන්න ඕනේ. අන්තිම පරිගණකයට ලබා දිය හැකි ලිපිනය කුමක්ද? මේක වෙන්න ඕනේ. ඔක්කොම ලිපින කීයද? ඔක්කොම ලිපින කීයද? ටක් ගාලා කියන්න. 0 ඉඳන් 255 වෙනකම් 256යි. පරිගණක වලට දෙන්න පුළුවන් ලිපින තමයි මේ. පරිගණක වලට දෙන්න පුළුවන් ලිපින කීයද? දෙකක් අඩු වෙන්න ඕනේ. ඔක්කොම ලිපින වලින් දෙකක් අඩු වෙන්න ඕනේ. කීයද? 254යි. හරිද? තව දෙයක් මතක තියාගන්න කියලා කිව්වා. ජාල ලිපිනේ host bit අනිවාර්යෙන්ම කොච්චරද? ජාල ලිපිනේ bit වලින් ලිව්වොත් host bit අනිවාර්යෙන්ම කීයද? host bit 8ම අනිවාර්යෙන් කීයද? කො මතකයි? ජාල ලිපිනයක් bit වලින් ලිව්වොත් මේක bit වලින් ලිව්වා කියලා හිතන්නකෝ. මේ අන්තිම කොටසනේ host වෙන්නේ. ඒ ඔක්කොම කීයද? 0.8ක් වෙනවා. එහෙම නැත්නම් බිඳු වෙනවා. ඕනම ජාලයක ජාල ලිපිනේ host bit 0යි කියලා මතක තියාගන්න. ඕනම ජාලයක විකාශන ලිපිනේ host bit ඕනම ජාලයක විකාශන ලිපිනේ host bit 1යි. මේ විකාශන ලිපිනේනේ. මේක bit වලින් ලියලා බලන්න. අන්තිම bit 8 host bit වෙනවා. අන්තිම bit 8 එක වෙනවා. හරි ලේසි. හරි. එතකොට ඔන්න ඔය කාරණා ටික සාකච්ඡා කළා. හරි. පැහැදිලි. ඔය ටික තමයි අපි සාකච්ඡා කරලා ලස්සනට ක්ලියර් කරගෙන ගියේ. පැහැදිලි. හරි. එතකොට B පන්ති එකකුත් අරගෙන අපි චුට්ටක් මේක අධ්‍යයනය කරමු. අපි නෝට් කියන ලිය ගියේ. කීවෙනි නෝට් එකද අන්තිමට ලිව්වේ?
කීවෙනි නෝට් එක දාන්න තිබුණා ලිව්වේ? නෝට් 9 නන් නෙමෙයි බම්බරු කියන්න එපා. නෝට් 14 නේ. එතකොට දැන් ලියන්න තියෙන්නේ කීයද? දැන් ලියන්න තියෙන්නේ කීයද? නෝට් 15. හරි. නෝට් 15. එහෙනම් අපි අද අලුත් කොටස පටන් ගමු. ඊට පස්සේ B පන්ති එකකුත් තරම් මෙහෙම සාකච්ඡා කරමු. හරි. අද කොටස අපි පටන් අරන් අලුත් දෙයක් නේද කරන්නේ. අලුත් පොඩි තියරි එකක් නේ. සබ්නෙටින් නෙමෙයි. ඊට කලින් අවසන් කරන්න තියෙන තියරි ටිකනේ. සබ්නෙටින් ඉඳන් සම්පූර්ණ වීඩියෝ ටික බලලා ගොඩ යන්න මම වීඩියෝස් ටික දාන්නම්. හරි. එහෙනම් ළමයි අද අපිට නෝට් 15 වෙනි කෙටි සටහන අපිට ලියන්න තියෙන්නේ. 15 වෙනි කෙටි සටහන 15 වෙනි කෙටි සටහන right 15 වෙනි කෙටි සටහන මේ බලන්න පුතේ හොඳට මතක තියාගන්න දැන් හොඳට මතක තියාගන්න මේ අද කරන්න යන කාරණාව ඔන්න ළමයි අපි මම ඔයාට ලිපිනයක් දෙනවා මම ඔයාට ලිපිනයක් දෙනවා හරි මම ඔයාට ලිපිනයක් දෙනවා අපි මේක චුට්ටක් මතක් කරගමු ඔන්න මම ඔයාට ලිපිනයක් දෙනවා මේ බලන්න 192.168.10.3 මම තව ලිපිනයක් ගන්නවා 172.16.3.9 මම තව ලිපිනයක් ගන්නවා 192.168 අපි වෙන එකක් ගමු 10.3.4.5 හරි මම මෙතන ගත්ත ලිපින තුනක් මම මේ පාඩමට පිවිසෙන්න යන්නේ පුතේ පිවිසීම වැදගත්නේ මම මෙතන ලිව්වා ලිපින තුනක් හරි මේ තුන බැලුව බැලමට පන්ති තුනක නේද ඔව්ද නැද්ද පන්ති තුනක නේද ඔව් මේ පන්තිය මොකද්ද මේක C පන්තියේනේ මේක B පන්තියේනේ මේක A පන්තියේ කියද්දි තේරෙනවා මොකද උගන්වන්න තියෙන්නේ දැන් උගන්වන්න නැති තේරුම් ගත නැති එකක් ඉන්නවනම් අවුල් හරි මේක C පන්තියට අයිති ඇයි C පන්තියට අයිති පළවෙනි කොටස 192 ඉඳන් කීයද 223 වෙනකන් අතර ඉන්නවා මෙයා B පන්තියට අයිති හේතුව 128 ඉඳන් 191 වෙනකන් පරාසයේ ඉන්නවා මෙයා A පන්තියේ බිංදු ඉඳන් 126 වෙනකන් එහෙනම් මෙයා C මෙයා B මෙයා A ඔයාලා දන්නවා මෙයා C නිසා මෙන්න මේ කොටස් තුන තමයි මෙයාගේ මොකද්ද network ID එක මෙයා B නිසා මෙන්න මේ දෙක තමයි මෙයාගේ network ID එක මේක A නිසා මෙයා තමයි මේකේ network ID එක එහෙනම් මේ ඉතිරි එක තමයි මෙයාගේ host ID එක මෙයාගේ ඉතිරි එක තමයි මෙයාගේ host ID එක මෙයාගේ මේ අන්තිම තුනම තමයි මෙයාගේ host ID එක ඒක ඔයාලා දන්නවා කියලා දීලා තියෙන්නේ. හරි? මම දැන් ඔයාලගෙන් මට මේ පාඩමට පිවිසෙන්න අවශ්‍ය නිසා පොඩි ප්‍රශ්න ටිකක් ඔයාගේ දැනුම පරීක්ෂා කරලා පොඩි මේ පාඩමට අවතීර්ණ කිරීමක් තමයි මේ කරන්නේ. හරි? එතකොට මේ තියෙන්නේ මොකක් හරි C පන්තියේ ජාලයක තියෙන පරිගණකයක ලිපිනයක් කියලා හිතන්න. මේ තියෙන්නේ B පන්තියේ තියෙන ජාලයක පරිගණකයක ලිපිනයක් කියලා හිතන්න. උපකරණයක ලිපිනයක් කියලා හිතන්න. මේ තියෙන්නේ A පන්තියේ තියෙන ජාලයක උපකරණයක ලිපිනයක් කියලා හිතන්න. හරි. මෙන්න පුතේ මේ ජාලයේ ජාල ලිපිනේ කුමක්ද? ඔයාලට කියන්න පුළුවන් දැන්. මේ ජාලයේ ජාල ලිපිනේ කුමක්ද? කියන්න පුළුවන් ඔයාලට. ජාල ලිපිනේ වුණත් ඒ ජාලයනේ. ඒ අදාළ ජාලයනේ. ජාල ලිපිනේ වුණත් මොකක් වෙනස් වෙන්න බැයිද? ජාල ලිපිනේ වුණත් මොකක් වෙනස් වෙන්න බැයිද? network ID එක වෙනස් වෙන්න බෑ. එහෙනම් මෙයාගේ ජාල ලිපිනේ කියන්නේ 192.168.10. මේ අන්තිම කොටසෙන් තමයි ලිපින දෙන්නේ ඒකට බිංදු 8න් තමයි පටන් ගන්නෙ බිංදු 8 කියන්නේ බිංදුවයිනේ මෙයා තමයි මෙයාගේ පළවෙනි ලිපිනේ හැම ජාල ලිපිනේ මේකේ විකාශන ලිපිනේ මොකද්ද පුතේ විකාශන ලිපිනේ කියන්නේ මෙයාගෙන් හදන්න පුළුවන් අන්තිම ලිපිනේ කීයද පුතේ 192.168.10.255 වෙන්න ඕනේ හරි පැහැදිලි හරි මට කියන්න මේක B පන්තියනේ හරි B පන්තිය නම් මෙයාගේ ජාල ලිපිනය කුමක්ද පුතේ මෙයාගේ ජාල ලිපිනේ වෙන්නේ මේ මොකක් හරි පරිගණකයක් මෙයාගේ හදාගන්න පුළුවන් පළවෙනි ලිපිනේ මෙයාගේ ජාල ලිපිනේ වෙන්නේ මෙන්න මේ network ID එක විතරයි වෙනස් කරන්න බැරි අනිත් ඔක්කොම වෙනස් කරන්න පුළුවන්
මෙතනින් එහාට මෙන්න මෙතනින් එහාට බිට් කීයක් තියෙනවද? මෙතනින් එහාට බිට් කීයක් තියෙනවද? බිට් වලින් හිතන්න. බිට් 16ක්. ඔය 16ටම බිංදු දාන්න. එතකොට තමයි පළවෙනි ලිපිනේ එන්නේ. 16ටම බිංදු දැම්මහම මෙතනත් බිංදු 8යි බිංදු 8යි. බිංදු කියන්නේ බිංදු. එහෙනම් මෙයාගේ ජාල ලිපිනේ වෙන්නේ මොකද්ද? 172.16.0.0. හරි. මෙයාගේ විකාශන ලිපිනේ වෙන්නේ මොකද්ද? ටක් ගාලා කියන්න. මේක වෙනස් කරන්න බෑ පුතේ network ID එක. 172.16. මම ඔයාලට කිව්වා මේක වැඩි කරන්න පුළුවන් අන්තිම අගය ඔක්කොටම එක දාන්න ඕනේ. අන්තිම ලිපිනේ ගන්න ඔක්කොටම එක දාන්න ඕනේ. එතකොට මෙතන 1.8යි 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 කියන්නේ 255යි. එහෙනම් පුතේ අවසාන ලිපිනේ හැටියට 255.255 එනවා. එතකොට මේක තමයි මේකේ network address එක, මේක තමයි broadcast address එක, මේක තමයි මේකේ network address එක, මේක තමයි මේකේ broadcast address එක. හරි. එතකොට මේ තියෙන්නේ ඒ පන්තියේ ලිපිනයක්. ඒ පන්තියේ ලිපිනයක්. මෙයාගේ වෙනස් කරන්න බැරි මෙයා විතරයි. එහෙනම් මෙයාගේ ජාල ලිපිනේ මොකද්ද? 10 වෙනස් කරන්න බෑ. 10 වෙනස් කරන්න බෑ. අනිත් ඔක්කොටම බිඳුව දාන්න. බිඳුව. හරි. මේක තමයි මෙයාගේ network address එක. එහෙනම් මෙයාගේ broadcast address එක කියන්නේ අන්තිම ලිපිනය. අන්තිම ලිපිනය ගන්න අපි කරන්නේ මුල එක වෙනස් කරන්න බෑ පුතේ. ඒක network ID එක. ඉතුරු ඔක්කොටම එක දැම්මොත් 255.255.255. හරි. මේක තමයි broadcast address එක. හරි. ඕක ඔයාට තේරුණාද? මම කිව්වහම මේකේ network address එක හොයන්න කියලා ඔයා කෙලින්ම කිව්වා 192.168.10 කියලා. මේක කිව්ව ගමන්ම ඔයා කිව්වා කෙලින්ම කිව්වා මේකේ network address එක 172.16.0 කියලා. ඔයා මේක කිව්ව ගමන් ඔයා කිව්වා මේකේ network address එක අනිවාර්යෙන්ම 10.0.0.0 වෙන්න ඕනේ කියලා. හරිද? ඔයා තේරුම් අරගෙන ඔයා ලස්සනට වැඩේ කරලා මුලින් ඉඳන් උගන්නපු නිසා ඔයා ඔය දේවල් කරා. කිව්වා. හොයාගත්තා. දැන් ළමයි පරිගණකයට මම මේ දේ කිව්වට පරිගණකයට තේරෙන්නේ නැහැ. ඔයාට මේ දේ කියන්න පුළුවන් උනේ ඇයි? ඔයාට මේ දේ කියන්න පුළුවන් උනේ ඇයි? උඹ මිනිස්සෙක් නිසා. උඹට හිතන්න පුළුවන් නිසා. උඹට ඔළුවක් තියෙන නිසා. බැරි වෙලාවක්වත් මම මේ කිව්ව දේ පන්ති වල ඉඳලා දැන් හිතා ගන්න බැරුව කියා ගන්න බැරුව වුණා නම් උඹ මොකෙද්ද? ගොබ්බෙක්, හරකෙක්, මීහරකෙක්, මැට්ටෙක්, අපතෙක්, පොල් බූරුවෙක්. පැහැදිලිද? ඒ නිසා මතක තියාගන්න. මම ඉගැන්නුව දේ තේරුම් ගත්ත ඔයා. තේරුම් ගත්ත දේ හරහා වාට බුද්ධියක් තියෙනවා. ඒ බුද්ධිය පාවිච්චි කරලා තව ටිකක් දුරට ප්‍රශ්නයක් අහුවොත් ඔයාට උත්තර දෙන්න පුළුවන්. එහෙම පුළුවන් වෙන්නේ ඇයි? උඹ මීහරකෙක්, අපතෙක්, ගොනෙක්, හරි පොල් බූරුවෙක් නොවන නිසා, හිතන්න පුළුවන් මිනිස්සෙක් නිසා. හැබැයි පුතේ පරිගණකයට ඔය දේ හිතලා කියන්න පුළුවන්ද? බැයිද? බෑ බං. පරිගණකයට හිතන්න බෑ. මං කිව්වනේ ඌට හැමදේම පේන්නේ මොනවලින්ද? ගණිත කර්ම වලින්, බිඳුවෙන් එකෙන්. හරි. පැහැදිලිද? ඌට හැමදේම පේන්නේ බිඳුව සහ එකෙන්. හරි. ඌට පුළුවන් ඇන් කර්ම, නොට් කර්ම, bitwise operators ඕවා කරන්න. ඒක හරහා යම් කිසි නිශ්චිත තීරණයක් ප්‍රෝග්‍රෑම් හරහා ගන්න මිසක් කවදාවත් හිතලා දෙයක් කරන්න කිව්වොත් ඌට තේරෙන්නේ නැහැ. හරි. අපි පරිගණකයේ ළඟින් තියලා ඌට පණ නැහනේ නේද? මං කියනවා හරි චුට්ටක් මං පරිගණකයේ මෙහෙම ළඟින් තියලා ඌට හිතන්න බෑ, දගලන්න බෑ, ඌට හිතෙන්නේ නැහැ, ඌට කියන දේවල් තේරෙන්නේ නැහැ, තේරුණත් කරන්න බෑ. හරි. පැහැදිලිද? මං කියනවා ළමයි පරිගණකයේ ළඟින් තියලා මවුස් එක හොල්ලන්න කියලා. පුළුවන්ද? පුළුවන්ද? බෑ. ඇයි පරිගණකයට මවුස් එක හොල්ලන්න බැරි? ඌට කියන දේ තේරෙන්නේ නැහැ. හරි. ඌට කියන දේ තේරෙන්නේ නැහැ. අපි වචනෙන් කිව්වට තේරෙන්නේ නැහැ. ඔන්න 0.1 කිව්වොත්
ඌ චුට්ටක් උගේ මවුස් එක හොලව ගන්න ඉඩ තියෙනවා. හැබැයි අපේ කොල්ලනේ උඹලට මම කියනවා උඹලගේ මවුස් එක පොඩ්ඩක් කොල්ලන්න කියලා. ඈ පුළුවන්ද බැයිද? පුළුවන්. එහෙම බැයි නම් උඹ මිනිස්සෙක් නෙමෙයි. මොකද උඹට කියන දේ තේරෙනවා. පැහැදිලිද? බැරි කවුරු හරි ඉන්නවා නම් මන් දන්නේ නැහැ. හරි? පුළුවන්. ඒ තේරෙනවනේ. පැහැදිලිද? තේරෙනවනේ. උඹට කිව්වහම දෙයක් තේරෙනවා. මේ ජාල ලිපිනය හොයාගන්න බැරි වුණත් මවුස් එක හොල්ලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි? පැහැදිලිද? අන්න එහෙමයි වෙන්නේ. හරි. කොහොම හරි කමන්නේ. එහෙම කරන්න පුළුවන් වෙන්නේ හරි? බැරි කොල්ලොත් ඉන්නවලු. එකෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. හරි කමන්නේ. පවුනේ. හරි. උඩ පුළුවන් වෙන එකක් හරි හොල්ලන්න. හරි. ඒ නිසා ඒක අවුලක් නැහැ. බලා ගන්නකෝ. දැන් වැඩේ හරි. එහෙනම් ඔයා තේරුම් ගන්න ඕන දේ මෙච්චරයි. තේරුම් ගන්න ඕන දේ මෙච්චරයි. මොකද්ද තේරුම් ගන්න ඕන දේ? අපි මේ කියන දේවල් මෙහෙම කිව්වට පුතේ ජාල ලිපිනේ මේක කිව්වම ඔයා හිතලා කිව්වට විකාශන ලිපිනේ මේක කියලා ඔයා හිතලා කිව්වට පරිගණකයට ඔහොම ළමයි හිතන්න බෑනේ. ජාල ලිපිනේ මොකද්ද කියලා උට හොයාගන්න බෑනේ. අන්න පුතේ. ඔක්කොටම කලින් ජාල ලිපිනේ හොයාගන්න විදිහක් ජාල ලිපිනේ හොයාගත්තාම තමයි උට ජාලය හොයාගන්න පුළුවන්. ඇයි ජාල ලිපිනේ මගින්නේ ජාලය හොයාගන්නේ? ජාල ලිපිනේ මගින්නේ පුතේ ජාලය හොයාගන්නේ. ජාලය හොයාගන්න ජාල ලිපිනේ පැයි. එහෙනම් මූට කිව්වට තේරෙන්නේ නැහනේ. මූට මේක ගණිත කර්මයකින්නේ තෝරගන්න ඕනේ. ඔන්න ළමයි විද්‍යාඥයන්ට පරිගණක විද්‍යාඥයන්ට ප්‍රශ්නයක් ආවා. පරිගණකයට කොහොමද අපි උගන්වන්නේ? හොඳට අහගන්න මේවා. මේවා කවුරුත් කියලා දෙන්නේ නැහැ ළමයි. නිකන් ඔහෙන් කියලා දෙනවා මෙලෝඩියක් මතක නැහැ නිකන් කටපාඩම් කරන් එනවා. එහෙම තමයි ඉන්නේ. මම බලලා තියෙනවනේ ඔය ගුරුරුන්ගේ එක එක ලෙක්චර්ස්. කටපාඩම් කරන් ඇවිල්ලා උගන්වන්නේ. ටියුට් එක නැතුනහම බොබ්බොක් ගන්නවා. හරි? පැහැදිලිද? ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. හරි? හොඳට මතක තියාගන්න. මෙච්චරයි කාරණාව. හරි තර්කානුකූලයි මේ විෂය. හැමදේම ලොජික් එකක් තියෙනවා. ලොජික්ස් හරහා තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න. දැන් පරිගණකයට උගන්වන්න ඕනේ. පරිගණකයට කියලා දෙන්න ඕනේ. කොහොම හරි ඌට ජාල ලිපිනය හොයාගන්න විදිහක්. ලිපිනය දුන්නාම මේ වගේ ලිපිනය දුන්නාම ඌ ජාල ලිපිනය හොයාගන්න විදිහ. ඔයාට ලිපිනය දුන්නාම ජාල ලිපිනය කියන්න පුළුවන්. ලිපිනේ දුන්නාම ජාල ලිපිනේ කියන්න පුළුවන්. ලිපිනේ දුන්නාම ජාල ලිපිනේ කියන්න පුළුවන්. ඒකට හේතුවාට බුද්ධියක් තියෙනවා. ඔයා කල්පනා කරනවා මේක සීනේ. සීනම් මේ තුන වෙනස් කරන්න බෑනේ. කවුද කිව්වේ සර්නේ? මේකනේ වෙනස් කරනවා කිව්වේ ඔව්නේ. එහෙනම් මේක බිඳුව කරලා මේකනේ එන්න ඕනේ. මේක එක කරාම මේකනේ එන්න ඕනේ කියලා හිතලා බුද්ධියෙන් ගන්න බුද්ධියක් යම්කිසි මනසක් යම්කිසි දැනුමක් අපේ කොල්ලන්ට කෙල්ලන්ට තියෙනවා. මේකේ ජාල ලිපිනේ කියන්න කිව්ව ගාම පන්තිය හිතන්න ඕනේ. පන්තිය B. B නම් මේ දෙක වෙනස් වෙන්නේ නැහැ කියලා හිතන්න ඕනේ. මේක තමයි වෙනස් වෙන්නේ කියලා හිතන්න ඕනේ. එහෙනම් මේ දෙක වෙනස් කරන්න නැතුව අනිත් ටික බින්දු කරාම තමයි මේක එන්නේ කියලා හිතන්න ඕනේ. හරි? මේ ටික වෙනස් කරන්න නැතුව මේ ටික එක කරාම මේක එන්නේ කියලා හිතන්න ඕනේ. ඔච්චර දුර හිතන්න බෑ කම්පියුටරේට එකපාරක් කිසිම දෙයක් කම්පියුටරේට හිතන්න බෑ. ඌට ලම් කිසි ලොජික් එකකට ගණිත කර්මයකින් ඕක දුන්නොත් විතරයි ඕක හිතන්න පුළුවන්. පැහැදිලිද? පැහැදිලිද? දැන් මේ බලන්න මේක දුන්න ගමම්ම එකපාර හිතන්න බෑනේ මිනිස්සෙට හිතන්න වෙන්නේ කියලා දීලා තියෙනවා මේක ඒ පන්තිය කියලා. ඒ පන්තිය නම් කොහොමද හොයාගන්නේ? හිතන්න වෙනවා. බිඳු ඉඳන් 126 වෙනකන් ඉන්නවා. එහෙනම් මේක ඒ පන්තිය කියලා හිතන්න වෙනවා. එහෙනම් ඒක තමයි වෙනස් කරන්නේ නැත්තේ කියලා හිතන්න වෙනවා. එහෙනම් මේ ටික තමයි වෙනස් කරන්නේ කියලා හිතන්න වෙනවා. ඒ ටික ඔක්කොටම බිඳුවට දැම්මහම මේක එන්නේ කියලා හිතන්න වෙනවා. මේ ටිකේ ඔක්කොටම එක දැම්මහම මේක එන්නේ කියලා හිතන්න වෙනවා. එහෙම හිතන්න පුළුවන් වෙන්නේ පරිගණකයකට පමණයි. මේ මිනිස්සෙට පමණයි. පරිගණකයට නෙමෙයි. මිනිස්සෙට පමණයි. විභාගයේදී වගේ ප්‍රශ්නයක් ආවොත් මිනිස්සෙක් නිසා උත්තරේ ලියන්න පුළුවන්. හැබැයි කම්පියුටරේට හිතන්න බෑ. කම්පියුටරේට හිතන්න බෑ. එහෙනම් කම්පියුටරේට මේ දේ හොයාගන්න වෙන්නේ හිතලා නෙමෙයි මොකකින්ද? මොකක් හරි මොකකින්ද? ගණිත කර්මයකින් සුළු කිරීමකින්. පැහැදිලිද? ඒ අනුව තමයි උපදෙස් දීලා softwares හදන්නේ. හරි. softwares හදන්නේ. හරි. එහෙනම් හොඳට මතක තියාගන්න. මෙන්න මේකට විසඳුමක් ලබා දෙන්න. විශේෂයෙන්ම ජාල ලිපිනය යම්කිසි ලිපිනයක් ලබා දුන්නාම ඒකේ ජාල ලිපිනය හොයාගන්න ක්‍රමවේදයක් හැටියට හඳුන්වලා දෙනවා. පුතේ මොකද්ද? බලන්න දන්නයි කියන්නේ? ජාල ලිපිනේ හොයාගන්න විදිහක් පරිගණකයට හඳුන්වලා දෙද්දී
හඳුන්වලා දෙනවා විශේෂ සංකල්පයක්. ඒ තමයි මොකද්ද? උපජාල ආවරණය කියලා එකක්. මොකද්ද පුතේ? උපජාල ආවරණය. උපජාල ආවරණය. මොකද්ද? මොකද්ද මං කිව්වේ? උපජාල ආවරණය. මේකට අපි කියනවා මොකද්ද? සබ්නෙට් මාස්ක් එක කියලා. මොකද්ද පුතේ? සබ්නෙට් මාස්ක් එක කියලා. ඔන්න දැන් තාම තේරුන්නේ නැහනේ. අවුලක් නැහැ. මේ බලන්නකෝ. මේ බලන්නකෝ. හරි. ළමයි මේකට කියනවා අපි උපජාල ආවරණය කියලා. එහෙනම් මාතෘකාව ලියා ගන්න. හරි. උපජාල ආවරණය කියලා උඩින්. මොකද්ද? උපජාල ආවරණය. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ළමයි සබ්නෙට් මාස්ක් එක. one shot knockout එක මේවා කියලා දුන්නා. සබ්නෙට් මාස්ක් එක. පේන්නේ නැහැ නේද? මම ලියන්න. සබ්නෙට් මාස්ක් එක. උපජාල ආවරණය. හරි. පුතේ හොඳට මතක තියාගන්න. උපජාල ආවරණ වර්ග දෙකක් ගැන කතා වෙනවා. මොකද පුතේ? උපජාල ආවරණ වර්ග දෙකක් ගැන කතා වෙනවා. හරි. මොනවද? සබ්නෙට් මාස්ක් වර්ග දෙකක් ගැන අපි සාකච්ඡා කරනවා. මොකක්ද? මොකද පුතේ? අපි මේ ලියන්නේ නෝට් 15 නෝට් 15 අපි මේ ලියන්නේ නෝට් 15 වෙනි නෝට් එක. ඔයාලා ඉස්සරහා එක 15 වෙනි නෝට් එක කියලා ලියාගත්තා නම් මේක 16 කියලා ලියා ගන්න. හරි? පුතේ තාම දන්නේ නැහැ. තාම උපජාල ආවරණය කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නේ නැහැ. හරි ප්‍රශ්නයක් නැහැ. මේ උපජාල ආවරණය කියන්නේ විශේෂ අංකයක්. ඒකෙත් බිට් 32යි තියෙන්නේ. එච්චරයි. උපජාල ආවරණ දෙකක් තියෙනවා. එකක් default subnet mask අනික පුතේ custom subnet mask. මොකද්ද? එකක් default subnet mask සම්මත උපජාල ආවරණය. සම්මත custom කියන්නේ අපිට ඕන විදිහට වෙනස් කරපු subnet mask එක. හරි. සම්මත උපජාල ආවරණය සහ එහෙම නැත්නම් default subnet mask එක සහ custom subnet mask එක කියලා දෙකක් කතා කරනවා. පුතේ කම්පැනියේ තියෙන්නේ එක ජාලයයි නම් හොඳට මතක තියාගන්න. හොඳට මතක තියාගන්න මේක වෙන දේ මං කියන්නම්. හොඳට මතක තියාගන්න මේ දේ. දැන් මේ subnet mask එක හඳුන්වලා දෙනවා කිව්වේයි. හඳුන්වලා දෙන්නේ ජාල ලිපිනේ හොයාගන්න පරිගණකයට ක්‍රමයක් හඳුන්වලා දෙන්න. එතනදී subnet mask වර්ග දෙකක් තියෙනවා. එකක් default subnet mask and අනික custom subnet mask. මේ default subnet mask කියලා කතා කරන්නේ ඒ ලිපිනේ තියෙන සියලුම ලිපිනය එක ජාලයකට වෙන් කරලා වැඩ කරද්දී. මොකද මං කිව්වේ? ජාලයේ තියෙන සියලු ලිපින එක ජාලයක් ලෙස සලකලා වැඩ කරද්දී. එහෙනම් තනි ජාලයක් නම් තමයි ඒ කියන්නේ එක ජාලයයි නම් තියෙන්නේ. අපි කියනවා ඒකට තියෙන්නේ තනි ජාලයයි. පරිගණක 10යි තියෙන්නේ 10ම එක ජාලයක තියෙන්නේ. හරි. මුළු ලිපින ඔක්කොම ඒ ටිකට තමයි වෙන් කරලා තියෙන්නේ. ආය 아무තු දෙයක් නැහැ. එක ජාල ලිපිනයයි එක බ්‍රෝඩ්කාස්ට් එකයි තියෙන්නේ. එච්චරයි. තනි ජාලයක්. හරි. එක ජාලයක් ලෙස පවතී නම් මේ බලන්නකො මෙහෙම අපි අඳගමු පොඩ්ඩක්. මුළු ලිපින පරාසයම එක ජාලයකට ලබා දීලා ලිපින හදනවා නම් අපි තාම දන්නේ මේකනේ. ජාලය හදනවා නම් මුළු ලිපින පරාසයම මුළු ලිපින ඔක්කොම සීපන්තියේ ලිපිනයන් නම් මුළු 256ම මේ එකකට අයිති කියලා හිතලා වැඩ කරනවා නම් ඒකට තියෙන මොකද්ද පුතේ? මොකද්ද? default subnet mask එකක්. මොකද්ද තියෙන්නේ? default subnet mask එකක්. හොඳට මතක තියාගන්න. ඊළඟට
ළමයි මෙන්න මේ විදිහට හරි ජාල කිහිපයකට වෙන් කරලා එක කම්පැනියක් කියලා හිතන්න. එක කම්පැනිය මොකක් හරි රවුටරයක් හරි මාර්ගයෙන් ජාල ගොඩකට ඩිපාර්ට්මන්ට් ගොඩකට බෙදලා ලිපින ටික ජාල කිහිපයකට බෙදලා දෙනවා නම් හොඳට මතක තියාගන්න ප්‍රශ්නේ අනුවයි මේක තේරුම් ගන්න. බෙදලා දෙනවා නම් තව තියෙන්න පුළුවන් ජාල. හරි? තව තියෙන්න පුළුවන් ජාල. මෙහෙම බෙදලා දෙනවා නම් එයාට තියෙන්නේ මොකද්ද? කස්ටම් සබ්නෙට් මාස්ක් එක. මෙහෙම මතක තියාගන්නකෝ. සමස්ත ලිපින ඔක්කොම ටික එක ජාලයකට විතරක් පවරනවා නම් එයාට තියෙන ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එකක්. සමස්ත ලිපින ටික ජාල කිහිපයකට බෙදලා දෙනවා නම් එයාට තියෙන කස්ටම් සබ්නෙට් මාස්ක් එකක්. තනි ජාලයකටම සියලු ලිපින ලබා දෙනවා නම් එහෙම ලියන්නම්කෝ මම. සියලු ලිපින තනි ජාලයකට පවරයි නම් එයාට තියෙන ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එකක්. හරි? සියලු ලිපින කියලන්න ඕනේ නැහැ. ලිපින ජාල කිහිපයකට බෙදා දෙයි නම් එයාට තියෙනවා කියලා කියනවා කස්ටම් සබ්නෙට් මාස්ක් එකක්. තාම තේරුන්නේ නැහැ. තව ටිකකින් අපි ඉගෙන ගන්නවා. මෙන්න මෙයාව කතා කරන්නේ අපි වැදගත්ම මාතෘකාව විභාගයට එනම තැන සබ්නෙටිං කියන සංකල්පයේදී. සබ්නෙටිං කියන්නේ සරලවම ගත්තොත් අපි කොහොමද එක ලිපින පරාසයක් අරගෙන ඒ ලිපින පරාසය ජාල කිහිපයකට බෙදලා දීලා උපජාල කිහිපයක් අපි එක ආයතනයක් ඇතුලේ ස්ථාපනය කරගන්නේ කියන එක තමයි සබ්නෙටිං කියන්නේ. එතකොට ජාලයෙන් ජාලයට ජාල ලිපින විකාශන ලිපින ජාල ලිපින විකාශන ලිපින ජාල ලිපින විකාශන ලිපින ලැබෙනවා. හරි. ඊට පස්සේ අලුත් මාතෘකාවක් ඇවිල්ලා තියෙනවා දැන් VLSM කියලා variable length subnet mask කියලා. ඒකත් කියලා දෙනවා. හැබැයි ඒවා අද නෙමෙයි. ඒවා advanced part එක ලස්සනට කියලා දෙනවා. අද කතා කරන්නේ අපි මෙතෙක් කතා කරේ තාම ජාල වලට බෙදුවේ නෑනේ. මුළු ලිපින පරාසයම මුල් එක ජාල ලිපිනේ ලෙස ගත්තා, අන්තිම එක බ්‍රෝඩ්කාස්ට් එක ලෙස ගත්තා, මැද තියෙන ඔක්කොම තනි ජාලයකට දුන්නා. තාම තනි ජාලයක් ගැන කතා කරන්නේ. එහෙනම් තාම අපි මේ පාවිච්චි කරන්නේ, අපි මේ කතා කරන්නේ වැඩ කරන්නේ මොන සබ්නෙට් මාස්ක් එකත් එක්කද? ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එකත් එක්ක. මොන සබ්නෙට් මාස්ක් එකත් එක්කද? ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එකත් එක්ක. මතක තියාගන්න. හරි? ඔන්න ඔය කිව්ව කාරණාව ඔළුවේ තියාගන්න ඕනේ. මෙතනින් එහාට වැඩ කරන්න. ඒතර අපි අද සාකච්ඡා කරන්නේ මෙන්න මේ ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් කියන කතාව. කතා කරලා ඒ සබ්නෙට් මාස්ක් එක කියන්නේ මොකද්ද? ඒක පාවිච්චි කරලා කොහොමද පරිගණකයේ ජාල ලිපිනය යම්කිසි ගණිත කර්මයක් ඇසුරින් පරිගණකයේ විසින් හොයාගන්නේ කියලා තමයි අපි මේ කතා කරන්න යන්නේ. එහෙනම් not අපේ 15 කියලා ලියලා මෙන්න මේක චුට්ටක් ලියා ගන්නකෝ. මේක චුට්ටක් ලියා ගන්නකෝ. මේක ලියා ගන්න. මාර වැදගත්. මම ලියා ගන්න. හරිනේ? මතක තියාගන්න අපේ වැඩපිළිවෙල ඉදිරි මාස දෙක නම් වැඩ කරනවා. ඒ වැඩ ටික මාර වැදගත්. පේපර්ස් කරනවා. ඒ වලින් තමයි ගොඩ යන්නේ. බය වෙන්න එපා. දැන් රචනා ප්‍රශ්න කරන්න ගන්න ඕනේ ඇති වෙන්න. සමහරවිට අතිරේක පන්ති දාන්න වෙයි. හරි? පේපර්ස් ටිකක් වැඩිපුර කරන්න. හරි.
IP දෙවෙනි එක තාම සයිට් එකට දැම්මේ නෑ. ඉන්න ඉතින් චුට්ටක් හිමීට දාන්න ඕනවා. පොඩ්ඩක් එඩිට් කරලා සවුන්ඩ් හදලා එහෙමනේ දාන්නේ. මෙතන කරලා ඉවර වෙද්දී ඔටෝ යන්නේ නෑනේ, වැඩ තියෙනවනේ. හිමීට දාන්නේ. ඊළඟ සතිය වෙන්න කලින් දානවා. ඔයාලට වැඩ තියෙන ඕන තරම්. හරි. සියලු ලිපින තනි ජාලයකට පවරයි නම් තමයි ඩිෆෝල්ට් සබ්නෙට් එක පාවිච්චි කරන්නේ. ලිපින ජාල කිහිපයකට බෙදලා දෙනවා නම් තමයි කස්ටම් සබ්නෙට් මාස්ක් එක පාවිච්චි කරන්නේ. එහෙනම් ඉස්සරහම ඔලුවට දාගන්න ඕන කාරණාව තමයි ඕක. හරි. මේක යටින් ලියන්න. මේක යටින් ලියන්න. ඔව් මම IP address 2 එක YouTube දැම්මා. සයිට් එකකට දානවා. YouTube දාලා තියෙනවා. අම්මෝ මෙම්බර්ස්ලා ළමයි දැන් මේ වෙද්දි මීටින් එකේ ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂ ඉන්නවා, නාමල් ඉන්නවා, මහින්ද මහත්තයා ඉන්නවා. තව කවුද මේ මට මතකත් නැහැ. කවුද? මෛත්‍රීපාල ඉන්නවා, රනිල් වික්‍රමසිංහ ඉන්නවා. හරි. GL පීරිස් ඉන්නවා. කුසල් මෙන්ඩිස් ඉන්නවා. හරි. නියම සෙට් එකක් ඉන්නේ. ගජමෑනුත් ඉන්නවා. හැම ජාතියෙම පොරවල් ටික ඉන්නවා. අරුණ කුමාර ඉන්නවා. හරි. වන්නිලැත්තෝ ඉන්නවා. හරි. යකෝ. මුළු ලංකාවටම IT වගේ ඈ. හොඳයි. ඔක්කොම ඉන්නවා. හරිද පුතේ? ඇයි මම කියලා එකෙක් දානවා දයාසිරි ජයසේකර. හරි. හරි පුතේ. රයිට්. ඔක්කොම ඉන්න අවුලක් නෑ මීටින් එකේ. හරිනේ. යටි ලියා ගන්න පුතේ. ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක අවශ්‍යතාවය චුට්ටක් ලියන්න මේ. මෙතනින් පස්සේ අපි වැඩි කරමු. ලියන්න. යම් පරිගණකයට යම් කිසි ලිපිනයක් ලබා දුන් විට පරිගණකයට යම් කිසි ලිපිනයක් ලබා දුන් විට පරිගණකයට යම් කිසි ලිපිනයක් ලබා දුන් විට ජාල ලිපිනය සොයා ගැනීම සඳහා 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 සබ්නෙට් මාස්ක් එක හඳුන්වා දී ඇත. සබ්නෙට් මාස්ක් එක හඳුන්වා දී ඇත. සබ්නෙට් මාස්ක් එක හඳුන්වා දී ඇත. තාම දන්නේ නැහැ මේ වෙන්නේ කොහොමද කියලා. ඔළුවට ගන්න සබ්නෙට් මාස්ක් එක හඳුන්වලා දෙන්නේ පරිගණකයට ජාල ලිපිනය හොයාගන්න ලේසි වෙන්න. පරිගණකයට ජාල ලිපිනය හොයාගද්දී ඒ ජාලයේ ස්වරූපය මත සබ්නෙට් මාස්ක් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි සියලු ලිපින එකම ජාලයකට දෙනවා නම් ඒකට තියෙන ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එකක්. ලිපින ජාල කිහිපයකට බෙදලා දෙනවා නම් ඒකට තියෙන්නේ කස්ටම් සබ්නෙට් මාස්ක් එකක්. that's all. තේරුණාද වැඩේ? පැහැදිලි? ළමයි අවබෝධය මාර වැදගත් විභාගේ කොට යන්න. හරි? අවබෝධය වැදගත්. හරි? හොඳට මතක තියාගන්න. එකෙක් අහනවා ළමයි අහන ප්‍රශ්න ආදරය කියන්නේ මොකක්ද? අහන ප්‍රශ්න උඹලට තියෙන ප්‍රශ්න මම එදත් උත්තරයක් දුන්නානේ. හරි. ඕව අහන්න එපා. හරි ආදරය කියලා එකක් නැහැ. ආදරය කියලා එකක් නැහැ ළමයි. හරි. එහෙම එකක් නැහැ. right. ඔය උඹලට ආදරය කියලා දැනෙන්නේ වෙන දෙයක් ළමයි. උඹලට ඔය ආදරය කියලා දැනෙන්නේ වෙන දෙයක්. හරි? ඒ කියන්නේ සරලවම කිව්වොත් හරි? ඔය උඹලා ආදරය කියලා උඹලට දැනෙන්නේ ඕක ආදරය නෙමෙයි. උඹලගේ අවශ්‍යතා ඉෂ්ට කරලා දෙනවා නම් කවුරු හරි. හරි? දැන් උඹට වතුර තිබහයි නම් උඹට වතුර එක ගෙනත් දෙනවා නම් උඹට බඩගිනි නම් උඹට බත් ටික ගෙනත් දෙනවා නම් උඹට තේ එකක් ඕන නම් තේ එක ගෙනත් දෙනවා නම් කොල්ලෙට්ට වෙන මොනවා හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක කරලා දෙනවා නම් කෙල්ලෙට්ට වෙන මොකක් හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක කරලා දෙනවා නම් උඹලගේ අවශ්‍යතා ඉෂ්ට කරනවා නම් ගොඩක් දුරට උඹලට හිතෙන්නේ ඕක ආදරය කියලා. ඕක තමයි උඹලා දැන් ඔය ආදරය කියලා පටලගෙන තියෙන්නේ. හරි? චූටි කාලේ අත දරුවෙක් ගන්නකො. චූටි දාලේ අත දරුවෙක්
කක්ක දා ගන්න ඕනේ ඇඟේ. චූ කර ගන්න ඕනේ ඇඟේ. එතකොට අඬනවනේ. අඬද්දි මුලින්ම ළඟට එන්නේ කවුද පුතේ? අඬද්දි මුලින්ම ළඟට එන්නේ කවුද? අම්මා. අම්මා. හරි. ඒක තමයි ඇත්ත ආදරේ. කක්කචූ හරි අතගාලා පිරිසිදු කරලා කොන්දේසි විරහිතව ඊයා මේවා කක්කා මේවා චූ කියලා කියන්නේ නැහනේ. ඒක ආදරේ. එතකොට ඔයා දන්නවා කක්කා ගියාම චූ ගියාම අඬන්න ඕනේ. අඬ ගැව්වහම කවුරු ළඟට එනවද? අම්මා ළඟට එනවා. හරි. කක්කා ගියාම චූ ගියාම අඬ ගැව්වම අම්මා ළඟට එනවා. ඒ අම්මගේ ආදරේ නිසා සහ නමුත් ඒක පැත්තකින් ගත්තොත් උඹේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න උඹ අඬනවා. ඇඬුවාම උඹ දන්නවා අම්මා ළඟට එනවා කියලා. එහෙමයි. ඔහොම නෙවෙන්නේ. ටික කාලයක් යද්දී උඹලට පුළුවන් වෙනවා කක්කචූ හොද ගන්න. නේද? ඒ දේවල් හොද ගන්න පුළුවන් වෙනවා. එතකොට දැන් අද කක්ක හරි චූ හරි දාලා අඬපන්කෝ. දැන් අම්මා ළඟට එනවද? දැන් අම්මා ළඟට එන්නේ නැහැ. හරි? අම්මා දන්නවා අම්මා ළඟට එනවා. ඇවිල්ලා දෙනවා තොට යකෝ තෝ ලොකු උරෙක් වෙලා මෙතන ජරා කර පලයන් කියලා පයින් දෙයක් ගහලා එලවයි. ඒ ආදරේ නැති නිසා නෙමෙයි. දැන් ඔබට හැකියාව තියෙනවා ඔබ එතනට එන්න ඕනේ. අය අම්මාගේ හැටි, තාත්තගේ හැටි. හරි? පැහැදිලිද? හැබැයි ඔය අසනීප වෙනවා. අසනීප වෙලා හරි? ඔය අසනීප වෙලා අන්න දැන් ඔයාට දොට්ට පිළට යන්න බෑ. ඔයාගේ වාචූ කර ගන්නවා. කක්ක කර ගන්නවා. එතකොට කෑ ගැහුවොත් ඒත් අම්මා ළඟට එනවා. ඒ අම්මනේ. අම්මගේ තාත්තගේ ආදරේ මේකට ගාව ගන්න එපා පුතේ. අනිත් සෑම තැනකදීම කොන්දේසි විරහිතව ආදරය කරන්නේ අම්මා තාත්තා පමණයි. කොන්දේසි විරහිතව හොඳට අහගනින්. කොන්දේසි විරහිතව ආදරය කරන්නේ අම්මා තාත්තා පමණයි. අනිත් තැන්වලදී උඹලා මෙන්න මෙහෙම කල්පනා කරපන්. මේක තමයි සත්‍ය. තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරලා දෙනවා නම් උඹලට දැනෙන්නේ ඒක ආදරය වගේ බං. එච්චරයි. හැබැයි උඹලට අවශ්‍යතාවය කවුරු හරි ඉෂ්ට කරලා දෙන්නේ නැත්තම් අන්න උඹලා හිතනවා මට ආදරේ නැහැ කියලා. ඕක තමයි ඇත්ත. මේක අම්මට තාත්තට ගාව ගන්න එපා. මොකද අම්මා තාත්තා කියන්නේ වෙනම සංකල්පයක්. පැහැදිලිද? අනිත්තුන් ඔය පඩත්තර ආදර ඔය වැඩ කර නැති දේවල්. හරිද? තමන් ළමයි ඔන්න තමන් ලස්සනයි. කොල්ල ලස්සනයි කියලා හිතන්නකෝ. කොල්ල ලස්සනයි. කොල්ලට හැකියාවක් තියෙනවා. කාර් එකක් තියෙනවා. වාහනයක් තියෙනවා. කෙල්ල ආසයි. කෙල්ල ලස්සනයි. කොල්ල ආසයි. කෙල්ල කියන දේ කොල්ල කරනවා. කොල්ල ආසයි. කොල්ල කියන දේ කෙල්ල කරනවා. ආසයි. හරි? කියන දේ කරනවා. ආසයි. එතකොට ආසයි. හැබැයි දවසක කියන දේ කරන්නේ නැහැ. මොකක් හරි කමන්නේ නැහැ. මාළු බනි ගෙඩියක් අරන් දෙන්න ගියාම මේක වෙන්න පුළුවන්. අන්න පුතේ ඒක කරන්නේ නැති වුනහම ඔබ හිතනවා දැන් මට ආදරේ නැහැ. ඇයි මට ඉස්සර කරපු දේවල් නැහැනේ. ඉස්සර දුන්න දේවල් දෙන්නේ නැහැනේ. අන්න ආදරේ නැහැ කියලා හිතනවා. ඒකට වෙන හේතුවක් තියෙන්න පුළුවන්. හරිද? ඕක තමයි ආදරේ කියලා උඹලා ඔය හිතාගෙන ඉන්න බොළඳ ආදරේ. හරි? ඇත්තම කතාව තමන්ගේ අවශ්‍යතාව ටික ඉෂ්ට කරද්දී අපිට හිතෙනවා ඒක ආදරේ කියලා. හරි? එහෙම නැත්නම් ඒක ආදරේ නැහැ කියලා අපිට හිතීමක් වෙනවා. ඕක තමයි ඇත්ත. ඒ නිසා අපි දවසක බැලන්ස් වෙන්න ඕනේ. ආදරයක් කියන එකක් නෑ ළමයි. මට යාගේ අවශ්‍යතාව සහ යාට මගේ අවශ්‍යතාව ඉෂ්ට කරන්න පුළුවන් නම් ඒක ආදරේ ලෙස දැකලා හෝ උඹ ඉස්සරහට යනවා. උඹට දැනෙයි ඒක ආදරේ කියලා. කොහොම හරි ගමන ඉස්සරහට යනවා. එච්චරයි. හරි? දැන් අපි පාඩමට යමු. ඒ නිසා කොන්දේසි විරහිතව සමාව දෙන්න පුළුවන්. only කාට විතරද? උඹ මොන වැරද්ද කරත් කුඩු ගහලා ගියත්, හිරේ ගිහිල්ලා ගියත් ගෙදරට ගන්න අම්මා තාත්තා විතරමයි බව මතක තියාගන්න. හරි? එච්චරයි. කතානායකත් ඇවිල්ලා ළමයි. හරි. ඇති ඈ. ඕවා කියන්නේ ගියොත් මේ ඉගෙන ගන්න උන් මෙතනින් පැනලා යනවා. හරි. එන ළමයි සබ්ජෙක්ට් මාස්ක් එක අවශ්‍ය වෙන්නේ ඇයි? සබ්ජෙක්ට් මාස්ක් එක අවශ්‍ය වෙන්නේ ජාලයකට ජාල ලිපිනේ හොයාගන්න. රයිට්. ළමයි මේ අදින් පස්සේ හැම ලයිව් එකකම ස්පීඩ් එක වැඩි කරනවා. කරන විෂය කරුණු ටික වැඩි කරනවා ඈ. ඒක හොඳට මතක තියාගන්න. ටිකක් ස්පීඩ් වැඩි ටික කරනවා. හරි. හරි. එහෙනම් බලන්න ළමයි. දැන් මම කිව්වා සබ්නෙට් මාස්ක් එක ඇයි ඕනේ කියලා නේ කිව්වේ. මෙන්න බලා ගන්න ළමයි. ළමයි මෙවන් පන්ති 3ට මේ අපි කතා කරන්නේ දැන් එහෙනම් මොනවද? අපි කතා කරමු ළමයි මොන උපජාලාවරණය ගැනද මුලින්? මොන උපජාලාවරණයද? මොන උපජාලාවරණයද? ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක. විශේෂයෙන් කියන්න ඕනේ නැහැ සබ්නෙට් මාස්ක් එක. හරි? හරි. හොඳට බලා ගන්න. හරි? ළමයි පන්ති කීයක් තියෙනවද දැන් අපිට? 5ක් තියෙනවා. ඒකෙන් අපි වැඩියෙන් වැඩ කරන්නේ කවුරුත් එක්කද? ABC. ළමයි. දැන් ඔන්න
පන්ති 3ක් තියෙනවනේ. ABC කියලා විශේෂ අපිට වැදගත් වෙන පන්ති. ABC. එතකොට ඒවල host ID, subnet ID මේ host ID, network ID කියලා වගේක් තියෙනවා කියලා දන්නවනේ. ඒක කොටස් දෙකකට බෙදෙනවා කියලා දන්නවනේ. ඔය subnet ID කියලා කතාවක් නිතර නිතර කියවෙනවනේ. ඔය subnet ID කියන කතාව එන්නේ මොකේදීද? subnet ID කියන කතාව එන්නේ තාම නෑ. subnet ID කියන කතාවක් තාම නෑ. ඇඟට ගන්නවත් එපා. subnet ID කියන කතාව එන්නේ subnetting වලදී. ජාලවලට කඩද්දී අන්න ජාලවලට කඩද්දී එයාට ලැබෙන subnet mask එක මොකද්ද? උපජාලවලට කඩද්දී එයාට ලැබෙන subnet mask එක මොකද්ද? custom subnet mask එක. ඒක අපි කතා කරන්නේ උපජාලකරණයේදී. උපජාලකරණය කියන කතාවක් තාම නෑ. ඔක්කොම ලිපින එක ජාලයකට දෙන්න කියලා අපි හිතලා තියෙන්නේ. එහෙනම් ඒකට තියෙන්නේ මොකද්ද? default subnet mask එක. හරි. අපි මේ කතා කරන්නේ එහෙනම් default subnet mask එක ගැන. පුතේ. default subnet mask තියෙනවා 3ක්. A පන්තියට එකකුත්, B පන්තියට එකකුත්, C පන්තියට එකකුත් තියෙනවා. ඒ කියන්නේ අපි A පන්තියේ ලිපිනයක් පාවිච්චි කරලා නම් ජාලය හදන්නේ ඒකට ගැළපෙන subnet mask එකක් තියෙනවා. අපි B පන්තියේ ලිපිනයක් පාවිච්චි කරලා නම් subnet mask මේ ජාලය හදන්නේ ඒකට වෙනම subnet mask එකක් තියෙනවා. අපි C පන්තියේ ලිපිනයක්, B පන්තියේ ලිපිනයක්, A පන්තියේ ලිපිනයක් පාවිච්චි කරලා නම් හදන්නේ ඒ තුන් දෙනාට වෙන වෙනම subnet mask 3ක් හඳුන්වලා දෙනවා. අංක 3ක් හඳුන්වලා දෙනවා. විශේෂ අංක 3ක්. මේක ජාලය හදන ජාල ඉංජිනේරුවා ඒ ජාලයේ soft මෘදුකාංග හරහා ජාලයේ ඒකට දෙන්න ඕනේ. මේ subnet mask එක කිව්වහම බය වෙන්න එපා. මේකත් bit 32ක විශේෂ අංකයක්. එච්චරයි. bit 32ක විශේෂ අංකයක්. ඔන්න පුතේ. මේ බලන්න. මේ බලන්න. මෙන්න මම ගන්නවා A පන්තියේ ලිපිනයක්. හිතමු මේක A පන්තියේ ලිපිනයක් කියලා. හිතමු මේක B පන්තියේ ලිපිනයක් කියලා. හිතමු මේක C පන්තියේ ලිපිනයක් කියලා. හරි. එතකොට ඔයාලා දන්නවා A පන්තියේ ලිපින එක මෙන්න මේක network ID එක වෙනවා. මේ ටික host ID එක වෙනවා. හරි. B පන්තියේ ලිපින එක නම් මේක network ID එක වෙනවා. මේක host ID එක වෙනවා. ඒක ඔයාලා දන්නවනේ. class මේ A, මේ B, මේ C. පුතේ C පන්තියේ ලිපිනයක් නම් මේක network ID එක වෙනවා. මේක host ID එක වෙනවා. පැහැදිලිද? right. ළමයි. ඔන්න විශේෂ අංකයක් හඳුන්වලා දෙනවා. මේක වෙන විදිය ගණිත කර්ම ඇසුරින් මම කියලා දෙනවා. ළමයි class A ගේ subnet mask එක හෙවත් මේ විශේෂ අංකය වෙන්නේ මේ network ID එකට හැම bit එකටම මෙතන තියෙන bit නේ හැම bit එකටම එක දාන්න host bit ඔක්කොටම host ID එකේ තියෙන ඔක්කොම bit වලට බිඳුව දාන්න. කීයද ලැබෙන්නේ? network bit 8ටම එක දැම්මොත් කීයද ලැබෙන්නේ? 255. මේකට බිඳු දැම්මොත් බිඳුව, මේකට බිඳු දැම්මොත් බිඳුව, මේකට බිඳු දැම්මොත් බිඳුව. මෙන්න මේක තමයි class A ගේ subnet mask එක. එච්චරයි. මතක තියාගන්න. class A ගේ subnet mask එක කියන්නේ මෙන්න මේකට. ඒක වෙන්නේ කොහොමද? අපි මතක තියාගන්නේ කොහොමද මේක කියලා? network bit වලට එකක්, host bit වලට බිඳුවක් දාන්න default subnet mask එක එනවා. හරි. එතකොට මේක class B නේ. B ගේ මේ network ID වලට ඒකේ bit 16ක් තියෙනවනේ. ඒකට එක දාන්න host bit වලට බිඳුව දාන්න. කීයද එන්නේ පුතේ මෙතන? මේ ඔක්කොටම එක දැම්මොත් එන්නේ කීයද? 255 255 මෙතන බිඳුවයි මෙතන බිඳුවයි. බිඳුව ඩොට් බිඳුව. මට කියන්න class C ගේ network bit වලට එක දාන්න host bit වලට බිඳුව දාන්න. එතකොට එන්නේ කීයද? මෙතන 255යි මෙතන 255යි මෙතන 255යි මෙතන බිඳුවයි මෙතන බිඳුවයි. දැන් ඔයාලට තාම මේක තේරෙන්නේ නැහැ. එතකොට ජාල ඉංජිනේරුවා එයා පාවිච්චි කරන්නේ A පන්තියේ ලිපිනයක් නම් එයා මොකද කරන්නේ? මේ ජාලේ උපජාලාවරණය මේක කියලා එයා දැනගෙන ඉන්න ඕනේ. සහ ඒක ජාලයට දෙන්න ඕනේ. ඒ දෙන එකත් එක්ක ගණිත කර්මයකට ලක් වෙලා තමයි එයාගේ ඕනම ලිපිනයක් ජාල ලිපිනය හොයාගන්නේ.
ක්ලාස් B නම් ජාල ඉංජිනේරුවා දැනන් ඉන්න ඕනේ මේකේ ළමයි සබ්නෙට් මාස්ක් එක වෙන්නේ 255.255.0 කියලා. ක්ලාස් C ලිපිනයක් නම් එයා දැනගන්න ඕනේ ක්ලාස් C ලිපිනයක් මම පාවිච්චි කරන්නේ ඒ නිසා මම මේකට සබ්නෙට් මාස්ක් එක පාවිච්චි කරන්න ඕනේ 255.255.255.0 කියලා. හරි තාම වාට මේක තේරෙන්නේ නැහැ. තව ටිකෙන් තේරුම් ගන්නවා ඇත්තටම මේක ගණිත කර්මයකින් කොහොමද ඕනම ලිපිනයක ජාල ලිපිනය හොයාගන්නේ කියලා. හරි බලන්න මේක නෝට් 15 නෙමේ දැන් 16 නේද මට මතක නෑ ඔව් 16 මේක තාම තේරෙන්නේ නැහැ. තව ටිකෙන් ඔලුවට යනවා. හරි එහෙනම් මට කියන්න හරි 10.5.3.6 මෙයාගේ සබ්නෙට් මාස්ක් එක මොකක්ද කියලා ඇහුවොත් මොකක්ද උත්තරේ? මෙයාගේ සබ්නෙට් මාස්ක් එක මොකක්ද කියලා ඇහුවොත් මම මෙන්න මේ හරියට ටක් කෙටි කරලා ලියන්න. ඔයාලට විභාගෙදී අහනවා හරි 10.3.4.5 මේකේ සබ්නෙට් මාස්ක් එක. විශේෂයෙන් කියලා නෑ මේක ජාල වලට කඩලා තියෙනවා මේව කියලා නෑ. පන්තියේනේ පන්තියේ නම් ඒ පන්තියේ ඕනම ජාලයක සබ්නෙට් මාස්ක් එක 255යි 0.0.0 මං වගෙන් අහනවා 120.5.3.130 මේක සබ්නෙට් මාස්ක් එක මොකද්ද? 120 නේ. 120 කියන්නේ තාම A නේ. එකෙක් කියන වැරදි එකක්. ඒ පන්තියේ ළමයි 126 වෙනකම් මේ පන්තියේනේ. එහෙනම් මොකද්ද? 255.0.0.0 හරි නේද? හරි. මං කියනවා 172.16.3.5 මොකද්ද? 172 කියන්නේ B නේ. එහෙනම් මේකේ සබ්නෙට් මාස්ක් එක මොකද්ද? 255.255.0.0 හරි 190.4.3.200 කීයද? 190 නේ 190 කියන්නේ තාම B නේ 192 ඉඳන්නේ C ට වෙන්නේ. එහෙනම් මේක B නේ. එහෙනම් මෙයාගේ සබ්නෙට් මාස්ක් එක 255.255.0.0 හරි මේ බලන්න 192.4.3.5 කීයද? අන්න 192 කියන්නේ C නේ. එහෙනම් 255.255.255.0 හරි ඊට පස්සේ 190 අපි ගමු 200.255.240.290 මෙහෙම ඩොට් 290 මේකේ සබ්නෙට් මාස්ක් එක කියපල්ලා බලන්න ටක් ගාලා සමහරුන් දෙනවා උත්තර 255.255.255.255. පුතේ මේක වැරදි ලිපිනේ යන්නේ බං. මෙහෙම එකක් තියෙන්න බෑ. 290ක් තියෙන්න බෑනේ 255න් ඉවරයිනේ. හරි 40. මොකක්ද සබ්නෙට් මාස්ක් එක? 200.255.240. අවුලක් නැහැනේ. 200 නේ පටන් ගන්නෙ. මොකද්ද? 200 නේ පටන් ගන්නෙ කීයද? 255.255.0 ඕක තමයි සබ්නෙට් මාස්ක් එක. එතකොට ඕනම IP ලිපිනයක් දුන්නහම අපිට කියන්න පුළුවන් වෙන්න ඕනේ එයාගේ ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක. හරිම ලේසි. පන්තිය දන්නවනම් සබ්නෙට් මාස්ක් එක කියන්න පුළුවන්. පන්තිය දන්නවනම් සබ්නෙට් මාස්ක් එක කියන්න පුළුවන්. පන්තිය දන්නවනම් සබ්නෙට් මාස්ක් එක කියන්න පුළුවන්. ලේසි. හරි. දැන් අපි බලමු ඊට පස්සේ IP ලිපිනේ දන්නවනම් සබ්නෙට් මාස්ක් එක අපිට කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ ළමයි මේ IP version 4 ලිපිනවල මොකද්ද ලිපින වැරදි? 4ක් තියෙනවා. මොකද්ද? මට තේරෙන්නේ නැහැ. ලිපින ඔක්කොම හරිනේ. හරි ඔක්කොම හරි. කිසි අවුලක් නැහැ. හරි. මතක තියාගන්න IP ලිපින දුන්න ගමන්ම සබ්නෙට් මාස්ක් එක කියන්න පුළුවන් වෙන්න ඕනේ. සබ්නෙට් මාස්ක් එක කියන්න පුළුවන් වෙන්න ඕනේ.
තාම සබ්නෙට් මාස්ක් එකෙන් වැඩ වැඩේ දන්නේ නැති වුණාට ඔයා දන්න ඕනේ විශේෂ අංක තුනක් තියෙනවා. එකක් 255.0.0 එකක් 255.255.0 අනිත් එක 255.255.255.0 ඒක දැක්ක ගාම අපි දන්නවා මේක තමයි සබ්නෙට් මාස්ක් එක. සබ්නෙට් මාස්ක් එකේ තියෙන්නේ ඇයි ජාල ලිපිනේ හොයාගන්න. තාම ජාල ලිපිනේ හොයන්නේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. නමුත් අපි දැනට දන්නවා පන්ති තුනට වෙන වෙනම සබ්නෙට් මාස්ක් තුනක් තියෙනවා. ඒ තුන් දෙනා ඉන්නේ ඇයි ජාල ලිපිනේ හොයාගන්න. මේකෙන් පස්සේ කියලා දෙන්නේ ඒක පාවිච්චි කරලා කොහොමද ජාල ලිපිනේ හොයාගන්නේ කියලා. හරි. බලන්න කතාව තේරිච්ච අය. කතාව තේරිච්ච අය. ස්ටෝරි එක තේරිච්ච අය. තේරුණා. හරි. මේක ලියා ගන්න ටක් ගාලා නෝට් එකක් දාගන්න. තව ටිකෙන් කියලා දෙනවා. දැන් කියලා දෙන්න යන්නේ අපි කොහොමද ජාල ලිපිනේ හොයන්නේ කියලා. කොහොමද ජාල ලිපිනේ හොයන්නේ? මේ අංකේ පාවිච්චි කරලා කොහොමද කම්පියුටරේ ජාල ලිපිනේ හොයන්නේ? මේක පාවිච්චි කරලා කොහොමද B පන්තියේ ලිපිනේ එක ජාල ලිපිනේ හොයන්නේ? මේක කොහොමද පාවිච්චි කරලා ජාල ලිපිනේ හොයන්නේ? පරිගණකයේ කොහොමද මේක සිද්ධ වෙන්නේ? කොහොමද මේකේ ගණිත කර්මයේ සිද්ධ වෙලා ජාල ලිපිනේ හොයාගන්නේ කියලා කියන්නේ යන්නේ. කියලා දෙන්න යන්නේ. එතකොට පස්සේ වට තේරෙනවා වැඩි. ලියාගන්නක් ගාලා. මෙතනින් පස්සේ කෙලින් වෙන්නේ සබ්නෙටිං වලට. සබ්නෙටිං සියලු වීඩියෝ ටික, කස්ටම් සබ්නෙට් මාස්ක්, උපජාලකරණය කරන හැටි, 2018 පේපර් ඩිස්කෂන් එක, 2015 පේපර් ඩිස්කෂන් එක, 2013 2014 15 ඔක්කොම ඩිස්කෂන්ස් ටික දැන් අපි සයිට් එකට දානවා මෙතන ඉඳන්. තව වැඩසටහන් ගොඩාක් ප්ලෑන් කරන් ඉන්නවා. මේ ඔන්ලයින් එකේදී නෙමෙයි කොහොමත් පෞද්ගලිකව ගොඩාක් ස්පීඩ් යන්න බෑ. හරි පේපර් උනත් හෙනට කරන්න පුළුවන් තියෙනවා. එහෙම කරන්න අමාරුයි ගාන්ට ප්ලෑන් කරලා මේක කරන්න ඕනේ. ඔක්කොම ගොඩ යන්න හැමෝම ගොඩ යන්න හොඳ එකක් ගන්න. අර දැනුම ක්ලියර් වෙන්න තමයි මේක කරන්න ඕනේ. නිකන් පේපර් ගොඩක් කරන එක නෙමෙයි. ලොජික් එක ඔලුවට යන්න දැනුම ක්ලියර් වෙන්න හොඳ නිසි ක්ලියර් අයිඩියා එකක් එන්න තමයි මේ පන්ති මෙහෙවන්න ඕනේ. ගොම් ප්‍රශ්න අහන්න එපා බං. ෆිසිකල් පන්ති පටන් ගන්න කවද්ද කියලා අහනවා. රටේ නීතියක් තියෙනවා. ඒ නීතියෙන් අවසර දුන්නාම තමයි පටන් ගන්නෙ. හරි මෙතන මේ මීටින් එකේ ඉන්න අයගෙන් තමයි අහන්න වෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, දයසිරි ජයසේකර එයාලගෙන් තමයි ඉතින් අහන්න වෙන්නේ. අපි දන්නේ නැහැ. බැසිල් රාජපක්ෂ දෙසිය පනස්පායි බින්දුවයි බින්දුවයි බින්දුව දෙසිය පනස්පායි බින්දුවයි බින්දුවයි බින්දුව දෙසිය පනස්පායි බින්දුවයි බින්දුව දෙසිය පනස්පායි බින්දුවයි බින්දුව දෙසිය පනස්පායි බින්දුව දෙසිය පනස්පායි බින්දුව ඔක්කොම හරි. right හරි ළමයි දැන් එහෙනම් අපි බලමු කොහොමද ඇත්තටම මේ දේ වෙන්නේ කියලා. කොහොමද ඇත්තටම මේ දේ වෙන්නේ කියලා. අපි උදාහරණයක් අරන් බලමු පරිගණකයේ ඇතුලේ මේ දේ සිද්ධ වෙන හැටි. මේ දේ ක්‍රියාත්මක වෙන හැටි. හරි අපි බලමු. හරි. දැන් හොඳට බලන්න. හොඳට බලන්න. දැන් අපි අන්තිමට නෝට් කීයද ළමයි 16 නේද? 16 නේද ලිව්වේ? නෝට් 16 නේද? 16 නේ. ඔව්. දැන් ලියන්න තියෙන කීයද? දැන් ලියන්න තියෙන කීයද? 17 නේ. හරි. නෝට් 17. මේ බලන්න. ඔන්න මම ඔයාට දෙනවා IP ලිපිනයක්. බලන්න. මෙන්න මේ හරිය පටන් ගන්න. IP ලිපිනයක් දෙනවා. හරි. IP ලිපිනයක් දෙනවා. හරි. ඔන්න මම ඔයාට IP ලිපිනයක් දෙනවා 192.168.10. මම මොකක් හරි එකක් දෙනවා 3. හරි. මට කියන්න දැන් මේකේ ජාල ලිපිනේ මොකද්ද? ඔයාට කිව්වේ හැකියා මිනිස්සෙක්නේ. ඔයාට කියන්න පුළුවන්. මේකේ ජාල ලිපිනේ මොකද්ද? සබ්නෙට් මාස්ක් ඕනේ නැහැ ඔයාට. සබ්නෙට් මාස්ක් කතාවක් ඕනේ නැහැ මිනිස්සෙක්ට.
මේකේ ජාල ලිපිනේ මොකක්ද ගියාම හිතලා කියන්න පුළුවන්. මිනිස්සුනේ 192.168.10.0 මේක C නිසා මේක වෙනස් කරන්න බෑ. මේක තමයි වෙනස් කරන්නේ. මේක බිඳුව තමයි පළවෙනි ලිපිනය. එහෙනම් පළවෙනි ලිපිනේ තමයි 192.168.10.0 කියන්නේ ජාල ලිපිනය. අන්තිම ලිපිනේ මොකද්ද? විකාශන ලිපිනය කියන්න පුළුවන් නේ අපිට. අපි මිනිස්සුනේ 192.168.10.255 හරි 255 පැහැදිලි රයිට්. හැබැයි ඕක පරිගණකයට බෑනේ. අන්න පරිගණකයට ඔය දේ හොයාගන්න තමයි කවුරු ඕනේද? සබ්නෙට් මාස්ක් එක ඕනේ කියන විශේෂ අංකය ඕනේ. පුතේ මේක C නේ. එහෙනම් මේක සබ්නෙට් මාස්ක් එක මොකද්ද? මේක C නේ. දැන් කිව්වනේ සබ්නෙට් මාස්ක් 3යිනේ තියෙන්නේ. C පන්තියට 1යි, B පන්තියට 1යි, A පන්තියට 1යි. මේක සබ්නෙට් මාස්ක් එක මොකද්ද? 255.255.255.0 හරිනේ. හරි. දැන් පරිගණකයට මේ අංකය පවා මෙහෙම පේන්නේ නෑනේ. පරිගණකයට මේක පේන්නේ මොනවලින්ද? ඇත්තටම අපි මෙහෙම ලිව්වට පරිගණකය ඇතුලේ මේක තියෙන්නේ කොහමද? bit වලින්. එහෙනම් මම මෙයාව bit වලින් ලියනවා. මෙයාව bit වලින් ලියනවා. 192 මතකෙන් bit වලින් ලියන්න. 192 මතකෙන් bit වලින් ලියන්න. දෙකෙන් බෙදලා දන්නේ නැති උන් ලියපල්ලා. 128යි 64යි 32යි 16යි 8යි 4යි 2යි 1යි. මෙලුවේ 192. 168 හැදෙන්නේ 128යි 64 එපා 32 ගත්තොත් 160යි එතකොට 8යි. 128 64 32 16 8 4 2 1. 10 හැදෙන්නේ 128 64 32 16 8 4 2 1. හරි. 3 හැදෙන්නේ 128 64 32 16 8 4 2 1. ඔන්න ලිව්වා. හරිනේ. පැහැදිලි. දැල්ලමයි මේ තියෙන ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එකේ ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එකත් ඇතුලේ ඉන්නේ කොහමද? මෙහෙම දින්නේ බිට් වලින්ද? බිට් වලින්. එහෙනම් 255 කියන්නේ 1 2 3 4 5 6 7 8 අර අටින්ම ලස්සනට ලියන්න 1 2 3 4 5 6 7 8 අර ලස්සනට ලියන්න 1 2 3 4 5 6 7 8 ලස්සනට ලියන්න අන්න සබ්නෙට් මාස්ක් එකේ මේ C පන්ති අන්තිම එක බිඳුවයි. අන්තිම එක බිඳුවයි කියන්නේ මෙන්න මේ ටික බිඳුවක් වෙනවා. 8ක් තියෙනව නේද? 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 8 1 2 3 6 7 8 හරි. උඩ එකේ මොකක්ද? 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 8 හරි ගානට තියෙනවා. හරිනේ මොකද්ද වැරදිද? හරිනේ 160 ධනාට මොකද්ද කියන්නේ? හරිනේද ළමයි මේක? ලියුණා වැරදිද නෑනේ? හරිනේ? හරි මේ කවුරු හරි මොන හරි කියවනවා තේරෙන්නේ නැහැ. හරි. හරිනේද? හරිනේ? කාටරි වැරදිදක් තේරෙනවා නම් කියන්න 192 කියන්නේ 128යි 64යි. 168 කියන්නේ 128යි මෙබන් 128යි 64 නෑ 32යි 128 32යි 160යි 160යි 8යි 168යි මෙතන 10 මෙතන 3 අවුලක් නෑ හරි හිතලා ගන්න පුළුවන් වෙන්න ඕන හරි නේ බන් ඊළඟට ළමයි දැන් කම්පියුටරේට අපි IP ලිපිනයක් දීලා තියෙනවා හරි මොකක් හරි ඒ ජාලයේ ලිපිනයක් දීලා තියෙනවා මොකක් හරි පරිගණකයක සබ්නෙට් මාස්ක් එක ජාලය හදද්දි දෙනවා දැන් මේ මොකද්ද ජාල ලිපිනේ හොයන්න ඕන වෙච්ච ගමම්ම පරිගණකය කරන්නේ ඒ හොයන්න ඕන ලිපිනයයි එයාගේ සබ්නෙට් මාස්ක් එකයි n කර්මයට ලක් කරනවා
මොන කර්මයටද පුතේ? ඇයි පරිගණකයට කරන්න පුළුවන් and or not වගේ දේවල්නේ. and කර්මයට ලක් කරනවා. මොන කර්මයටද? and කර්මයට. මොන and කර්මයටද? bitwise and කර්මයට. අනුරූප bit අරන් තමයි මේක and කර්මයට ලක් කරන්නේ. එතකොට බලන්න මේක and කර්මයට ලක් කළොත් මොකද වෙන්නේ කියලා. and කර්මයට ලක් කළොත් මොකද වෙන්නේ කියලා. අපි නිකන් මේක හිතලා ගන්න විදිහක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ගන්නේ and කර්මය දන්නවන්නේ and එක දන්නවනේ and ඔපරේටර් එක දන්නවනේ බිඳුව and කර්මයට ලක් වුණොත් බිඳුවත් එක්ක කීයද පුතේ? බිඳුවයි. බිඳුව and කර්මයට ලක් වුණොත් එකත් එක්ක කීයද පුතේ? ඒත් බිඳුවයි. එක and කර්මයට ලක් වුණොත් බිඳුවත් එක්ක කීයද? ඒත් බිඳුවයි. එක and කර්මයට ලක් වුණොත් එකත් එක්ක එතනදි විතරක් එකයි. ඒ නිසා and කර්මයේදී වෙන්නේ දෙන්නම එක නම් විතරයි. දෙන්නම හරි තුන් දෙනාම හරි හතර දෙනාම සලකන එක නම් විතරයි. හරි. කවුද එක වෙන්නේ? මේ බලන්න. මෙතන බිඳුව වෙනවා, මෙතන බිඳුව වෙනවා, මේ ඔක්කොම බිඳුව වෙනවා. ඇයි බිඳුව වුනේ? අන්තිම ටික ඔක්කොම බිඳුව වෙනවා ළමයි. මේක බිඳුව නිසා ඒවා උඩේවත් එක්ක and කර්මයට ලක් වෙද්දී එකක් හරි බිඳුව නිසා බිඳුව වෙනවා. හරි? මෙන්න මෙතනදී ළමයි හොඳට බලන්න 1යි බිඳුවයි වැඩි කරලා බලන්න. බිඳුවයිනේ. 1යි අන්න එක වෙනවා. 1යි බිඳුවයි අන්න බිඳුව වෙනවා. හරි? 1යි අන්න එක වෙනවා. මේ ඔක්කොම ආයි බිඳුව වෙනවා. හරි? ඕකනේ සිස්ටම් එක. එතකොට මේකට එන්නේ කීයද? and කර්මෙන් ලක් කරොත් 1යි බිඳුවයි 1යි බිඳුවයි 1යි බිඳුවයි බිඳුවයි බිඳුවයි. මේකට එන්නේ මොකද්ද? 1යි ඕකේ. ඔයා බලන්න මෙන්න මේක තමයි ආපු එක. මේක තමයි ආපු එක. අදාළ IP ලිපිනයයි සබ්නෙට් මාස්ක් එකයි and කර්මයට ලක් කරාම ආවනේ ලිපිනයක්. ඒ ලිපිනයේ මේ උඩ කොටස අර ඉස්සරහා හලල් කපු ලිපිනේ 192 තිබ්බ බිට් පැටර්න් එක වෙනස් වෙලාද නැහැ. ඒකමයි මේ. මේකමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. මේකමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. ඇයි එකෙන් වැඩි වෙන්නේ? එකෙන් වැඩි වෙද්දී එන්නේ එක. අද දැන් එක and කර්මයට ලක් වුණොත් කීයෙන් හරි මම x කියලා දාන්නම්කෝ. මේකේ උත්තරේ බිඳුවයි නම් ඔයාලට x ගාගේ කියන්න බෑද? පුළුවන් නේද? බිඳුවයි. එක and කර්මයට ලක් වුණොත් x ගෙන් මේකේ උත්තරේ 1යි නම් මේ x අනිවාර්යෙන් කියන්න ඕනේ. එක වෙන්න ඕනේ. හැබැයි x and කර්මයට ලක් වුණොත් එකෙන් මේක එකද බිඳුවද? x and කර්මයට ලක් වුණොත් එකෙන් මේක එකද බිඳුවද කියන එක තීරණය වෙන්නේ කවුරු මතද? x මත. මේක එක නම් ඉතිරි අගය මොකද්ද? ඒ අගය තමයි අතෙන්ට එන්නේ. ඒ කියන්නේ මේ x බිඳුව වුණොත් මේක බිඳුව වෙනවා. x එක වුණොත් මේක එක වෙනවා. එහෙනම් ඔක්කොම එක නම් and කර්මයේදී වටිනාකම තීරණය කරන්නේ අනිත් බිට් එක. එහෙනම් මේ ඔක්කොම එක නිසා එන්නේ උඩ ටිකමයි. මේ ඔක්කොම එක නිසා එන්නේ උඩ ටිකමයි. මේ ඔක්කොම එක නිසා එන්නේ උඩ ටිකමයි. මේ ඔක්කොම බිඳුව නිසා එන්නේ බිඳුවමයි. හරි. පුතේ මේ ආවේ කවුද? මේ කීයද? 192. මේ කීයද? 168. මේ කීයද? 10. මේ කීයද? බිඳුව. මේ මොකද්ද? අර IP ලිපිනේ සබ්නෙට් මාස්ක් එකත් එක්ක and කර්මයට ලක් කරාම ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? ජාල ලිපිනේ. තේරුණාද වැඩි? ජාල ලිපිනේ. තේරුණාද වැඩි? එහෙනම් ඕනම ලිපිනයක් ඒ ලිපිනේ සබ්නෙට් මාස්ක් එකත් එක්ක and කර්මයට ලක් කළොත් ලැබෙන්නේ මොකද්ද? network address එක. අපිට මේකේ ජාල ලිපිනය කියන්න මේක ඕනේද? අපිට මේකේ ජාල ලිපිනය කියන්න මේක ඕනේද? නෑ. ඇයි අපිට තේරෙනවා, අපිට හිතන්න පුළුවන්. කම්පියුටරේට වඩා වේගෙන් වැඩ කරන්න බැරිුණාට හිතලා කරන දෙයක් අපිට වැඩේ කරන්න පුළුවන්. කම්පියුටරේට සමහර දේවල් ඕන වුණාට අපිට ඔළුව තියෙන නිසා ඔළුවෙන් හිතලා ඒ දේ කරන්න පුළුවන්. කම්පියුටරේට බෑ. කම්පියුටරේට
මෙයාව දුන්නහම මෙයාව හොයන්න නම් කාව ඕනේද? කම්පියුටරේට මෙයාව දුන්නහම මෙයාව හොයන්න නම් කාව ඕනේද? කම්පියුටරේට මෙයාව දුන්නහම IP ඇඩ්‍රස් එක දුන්නහම මෙයාව ජාල ලිපිනේ හොයන්න නම් කාව ඕනේද? සබ්නෙට් මාස්ක් එක ඕනේ. එයා මොකද වෙන්නේ? මේ දෙන්න එකතු වෙලා පොඩි විජ්ජුම්බරයක් කරලා පොඩි බලිතොයිලයක් නටලා ඇන්කර්මයට ලක් වෙලා මෙන්න මෙයාව හොයා ගන්නවා. වැඩේ හරිනේ. එහෙනම් මේ නෝට් කීයද? මේ නෝට් කීයද? 10 කීයද? 17ද 18ද? මන් දන්නේ නැහැ ලියා ගනින්න. හරි 17 නේ. නෑ මේකේ උත්තරේ වා විභාගෙදී MCQ එකේදී නිකන් දැම්මට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔයාලට දුන්නොත් IP ලිපිනයක් ඒකේ සබ්නෙට් මාස්ක් එකත් එක්ක ඇන්කර්මයට ලක් වෙලා ඒක සිද්ධ වන ආකාරයේ ගණිත කර්ම ඇසුරින් පැහැදිලි කරන්න කියලා මේක අවශ්‍ය වෙනවා. ලියා ගන්න. සටහනක් දා ගන්න. සටහනක් දා ගන්න ටක් ගාලා. ටක් ගාලා පුතේ. ටක් ගාලා ලියන්න. එක තැනකට වෙලා ඉන්නලු ලියන්න. හරි මම ඉන්නවා. මේ හරියට වෙලා හිටියම ලියන්න පුළුවන්ද? අවුල නැහැ. එහෙනම් පුතේ වැඩේ තේරුණාද? right ඊළඟට දැන් අදින් පස්සේ ලොකු වැඩසටහනක් යන්නේ කොහොමත් ලොකු වැඩසටහනක් තමයි යන්නේ ඒ කියන්නේ ඔයාලට ලැබෙන ධාරිතාවය හරි ධාරිතාවය ලැබෙන විෂය කරුණු ප්‍රශ්න ප්‍රමාණය සහ සාකච්ඡා කරන ගැටලු ප්‍රමාණය වැඩි වෙනවා හරි ගැටලු ප්‍රමාණය වැඩි වෙනවා හරි ලකුණෙන් ලකුණ මේක ගන්න සිස්ටම් එකක් තමයි අපි හදන්නේ හරි ඊළඟට දැන් ඒක හරිනේ දැන් ඔය A පන්තියේ ලිපිනයක් අරන් වැඩේ බැලුවනේ අපි දැන් sorry මේ C පන්තියේ ලිපිනයක් අරන් වැඩේ බැලුවනේ අපි දැන් බලමු A පන්තියේ ලිපිනයක් අරගෙන B පන්තියේ ලිපිනයක් අරගෙන මේ වැඩේ වෙනවද කියලා දැන් ඒක ලේසි ඔයාලට ඔයාලා වැඩේ කරන්න ඕනේ ඔන්න මම ලියනවා මෙන්න මේ හරියෙන් පේනවනේ IP ලිපිනයක් හරි ඒ IP ලිපිනය තමයි 10.3.4.5 හරි ඕක ගමුකෝ හරි මෙයාවා බිට්වල ලියන ටක් ගාලා මෙයාගේ සබ්නෙට් මාස්ක් එක මොකද්ද පුතේ දැන් මේ ඔයාලා මිනිස්සුනේ මේකේ ජාල ලිපිනේ මොකද්ද මේකේ ජාල ලිපිනේ මොකද්ද ටක් ගාලා කියන්නේ මේක A පන්තියේ ලිපිනයක් එහෙනම් ජාල ලිපිනේ වෙන්නේ 255.0.0.0 255.0.0.0 හැබැයි ඒක අපිට හිතලා කියන්න පුළුවන් උනේ අපිට හිතන්න පුළුවන් නිසා පරිගණකයට මේ දේ කරන්න මේකේ සබ්නෙට් මාස්ක් එක ඕනේ මේකේ සබ්නෙට් මාස්ක් එක ඕනේ මේකේ සබ්නෙට් මාස්ක් එක 255.0.0.0 හරි මේ ඔක්කොම බිට් වල ලියන්න 10 බිට් වල ලියන්න 128 64 32 16 8 4 2 1 3 බිට් වල ලියන්න
128 8 4 32 8 හරි 4 බිට්ටල ලියන්න 128 8 4 32 8 4 2 1 5 බිට්ටල ලියන්න 128 8 4 32 8 4 2 1 මේක බිට්ටල ලියන්න 1 2 3 4 5 6 7 8 බිඳුවනේ 1 2 3 4 5 6 7 8 බිඳුවනේ පුතේ 1 2 3 4 5 6 7 8 බිඳුවනේ පුතේ 1 2 3 4 5 6 7 8 දැන් මේක ඇන් කර්මයට ලක් කරන්න ඇන් කර්මයට ලක් කරන්න වැරදුනා මොකක්ද වැරදුනේ 10 3 4 5 හරි 255 බිඳුව 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 හරිනේ බා හරි නේද මොකක්ද ප්‍රශ්නේ පාරදී හරි නේද 10 හරි 3 හරි 4 හරි ඉතින් අනිවාර්යෙන් 5 180 8 4 32 16 8 4 2 1 හරිනේ මොනවා කියනවද මන්ද හරි හරි ඇන් කර්ම ලක් දැන් මේක ඇන් කර්මයට ලක් කරන්න හරි මේ ඔක්කොම එක නිසා හිතන්න එපා මේ ඔක්කොම එක නිසා එන්නේ මොන ටිකමද උඩ ටිකමයි හරි එහෙනම් එන්නේ බිඳුවයි 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 1යි බිඳුවයි 1යි බිඳුවයි මේ ඔක්කොම බිඳුව නිසා ඔක්කොම බිඳුව එනවා 1 2 3 4 5 6 7 8යි මේ ඔක්කොම බිඳුව එනවා 1 2 3 4 5 6 7 8යි මේ ඔක්කොම බිඳුව එනවා 1 2 3 4 5 7 8යි හරි පැහැදිලි එහෙනම් පුතේ මේ කීයද 10 ඩොට් මේ කීයද බිඳුව ඩොට් මේ කීයද බිඳුව ඩොට් මේ කීයද බිඳුව මේ මොකක්ද මෙයාගේ සබ්නෙට් මාස්ක් එක හෙවත් පළවෙනි ලිපිනය හෙවත් ජාලය හොයාගන්න ලිපිනය එහෙනම් ජාලය හොයාගන්න පුළුවන් ටක් ගාලා ලියා ගන්න මේක නෝට් 18 හැටියට ලියා ගන්න 18 හැටියට ලියා ගන්න ජාල ලිපිනය සෝරි සබ්නෙට් මාස්ක් එක නෙමෙයි මොකද්ද පුතේ network address ඒකනේ network address subnet mask එක මේකනේ බං right සමහරු ලියද්දි අරගෙන මොකද යකෝ උපුල් සාන්ත සන්නස් කළත් ඉන්නවා ඈ අනේ මන්ද මමත් ඉන්නවා මගේ නමිනුත් ඉන්නවා එකෙක් කියන මගේ ඉගෙන ගන්න මම ඇවිල්ලා අනේ මන්ද right ඊළඟට බලන්න වැඩේ හරිනේ ඕම කරනවා තව එකක් ගමු මේ බලන්න ඊළඟ නෝට් එක 19 හෝ 20 මට මතක නැහැ අංක දාගන්න හරි IP address එක subnet mask එක හරි කල්පනා කරන්න හරි 172 dot හරි 16 dot
3 ඩොට් ඕන එකක් ගමු 6. මෙයා මොන පන්තියේද? මෙයා මොන පන්තියේද? B පන්තිය. B පන්තියේ සබ්නෙට් මාස්ක් එක මොකද්ද? B පන්තියේ සබ්නෙට් මාස්ක් එක මොකද්ද? පුතේ 255යි 255යි බිංදුව ඩොට් බිංදුව. හරි. දැන් ඔයාලට පුළුවන් ඔයාලට හිතන්න පුළුවන් නිසා මෙයාගේ ජාල ලිපිනය කියන්න. මොකද්ද ජාල ලිපිනය? මෙයාගේ ජාල ලිපිනය හිතලා කියන්න 172.16.0.0 172.16.0.0 ඇත්තටම ඕක වෙන්නේ කම්පියුටර් ඇතුලේ කොහොමද කියලා බලන්න ඕනේ. දැන් ඔයාලා හදන්න පටන් ගන්න. පුතේ 172 ලියන්න ඕනේ. 172 ලියන්න 128ට එක දැම්මා 128යි මේ බලන්න මේවා මෙන්න මේවා මතක තියාගන්න 128 64 32 16 8 4 2 1 කියන පැටර්න් එකෙන් අපිට මේක බෙදන්න නැතුව හදා ගන්න පුළුවන් 128ට එක දැම්මත් 64ට එක දාන්න එපා 64ට එක දැම්මොත් ළමයි මෙතන 60යි එතකොට 80යි 90ක් වෙනවනේ 192ක් වෙනවනේ එතකොට මේ 172ට වඩා වැඩි වෙනවනේ 32 දැම්මොත් ඔයා දන්නවා 128යි 32යි කියන්නේ 160යි මෙතන ආගේ 160යි හරි එතකොට 72ට යන්න තව 12ක් ඕන 12 ලියනවා නම් 16 ගන්න බෑ 8යි 4යි ගත්තා නම් වැඩේ හරි ඕකනේ වෙන්නේ එහෙනම් උත්තරේ කීයද 1.1යි කීයද 0.1යි 1.1යි 0.1යි හරි 16 ලියන්න පුළුවන් 128 64 32 16 8 4 2 1 හරි 3 ලියන්න පුළුවන් නේ 128 64 32 16 8 4 2 1 6 ලියන්න පුළුවන් නේ 128 64 32 16 8 4 2 1 හරිනේ මේ සබ්නෙට් මාස්ක් එකනේ 1 2 3 4 5 6 7 8යි ඊළඟට 1 2 3 4 5 6 7 8යි මේක බිඳුවනේ 1 2 3 4 5 6 7 8 බිඳුවනේ එහෙනම් 1 2 3 4 5 6 7 8 රයිට් නේ මේක ඇන්කර්මේට ලක් කරන්න කෝ ලක් කරාම මේක එක නිසා උඩ එකමයි එන්නේ 1.1 මේක ඇන්කර් එක නිසා ඔක්කොම ඇන්කර්මේට ලක් කරොත් උඩ එකමයි එන්නේ 1 2 3 4 5 6 7 8යි මේවා බිඳු නිසා ඔක්කොම බිඳු වෙනවා 1 2 3 4 5 6 7 8 මේ බිඳු නිසා 1 2 3 4 5 6 7 8 හරි ඇයි බං ඒ ලොකුවට නිකන් වැටුනේ බිඳුව කොච්චර ලොකු කරනවද බිඳුවයි ඈ 1 2 3 4 5 6 7 8 හරිනේ රයිට් මේ කීයද 172යි මේ කීයද 16යි ඒ කියන්නේ නෙට්වර්ක් ID එක වෙනස් වෙලාද නැද්ද නෑ මේ කීයද බිඳුව මේ කීයද බිඳුව ඒ කියන්නේ හොස්බිට් ඔක්කොටම කීය වැටිලාද බිඳුව වැටිලා ඒ කියන්නේ මේ මොකද්ද ජාල ලිපිනය හොඳට මතක තියාගන්න අදින් පස්සේ මගේ පන්තිවල ඉන්න උන්ට මම සතියක් දෙනවා හෙට දානවා සයිට් එකට IP address theory ඉතුරු වීඩියෝ ඔක්කොම හරි theory ටික ඒ ටික සතියක් ඇතුළත බලන්න ඕනේ ඒ ටික සතියක් ඇතුළත බලන්න ඕනේ බලලා ඉවර වෙලා ඒ සතියෙන් පස්සේ ඒ වල diagrams past papers ඒ ඔක්කොම කරන්න පටන් ගන්නවා එතකොට අපි database ප්‍රශ්න පටන් ගන්න පුළුවන් logic gate ප්‍රශ්න කොහොමත් කරලා තියෙන්නේ OS ප්‍රශ්න අපි සෑහෙන්න කරලා තියෙන්නේ හරි ඒ නිසා ඒ ටික ඔක්කොම දානවා ඒ වීඩියෝ පහ මම දැන් master pack එකට දාලා තියෙන්නේ normal එකටත් මම ඒ පහ දානවා වීඩියෝ පහක් theory පහක් ඊට පස්සේ past papers වල වෙනම පහක් තියෙනවා ඒ පහ වෙනම දානවා හරි ඒක ඊළඟ මාසේ දානවා ඒ පහ past papers ඔක්කොම discussions පහ ඒ පහ දැම්මම network වල past papers ටික ලස්සනට යනවා ඊට පස්සේ network ප්‍රශ්න කතා කරන්න පුළුවන් හරි පැහැදිලි ලියා ගන්න ටක් ගාලා
ඒතර අපි ඔක්කොම දැන් ළමයි රචනා ප්‍රශ්න මේ බලන්න මේ මම ප්ලෑන් කරපු විදිහ බලන්න. මම ප්ලෑන් කරපු විදිහ බලන්න. රචනා ප්‍රශ්නෙට පාඩම් මොනවද? උඹලට තේරෙනවද මගේ ප්ලෑන් එක උඹලගේ ප්ලෑන් එක නෙමෙයි. හරි? රචනා ප්‍රශ්න එන්නේ රචනා ප්‍රශ්න එන්නේ. දැන් ව්‍යුහගත ප්‍රශ්න ගොඩ යන්න වැඩ කරලා ඉවරයිනේ. MCQ සෑහන කරලා ඉවරයිනේ. රචනා ප්‍රශ්න එන්නේ පළවෙනි ප්‍රශ්නේ හැටියට සාමාන්‍යයෙන් එන්නේ ලොජික් ගේට් ප්‍රශ්නයක්. කරාද නැද්ද? කරාද නැද්ද? ලොජික් ගේට් ඉවරයි. නෙට්වර්ක් ප්‍රශ්නයක් එනවා. නෙට්වර්ක් ප්‍රශ්නයක් එනවා. ඕකේනේ දැන් යන්නේ ඒවනේ. ඒකත් ගොඩ ගහගත්තා ඒක. ඊට පස්සේ අනිවාර්යෙන් Python ප්‍රශ්නයක් එනවා. උපරිම කරමින් යන්නේ නේද? ඊට පස්සේ database ප්‍රශ්නයක් එනවා. මේකත් කරා. මේකත් දැන් අවසන් අදියරේ තියෙන්නේ. මේකත් යනවා. මේකත් ඉවරයි. රචනා ප්‍රශ්න 4ට අදාළ වැඩ දැම්මම කරලා ඉවරයි. තව එන්න බැයිද රචනා ප්‍රශ්න? සාමාන්‍යයෙන් ළමයි ඊළඟට එන්න පුළුවන් මොකද්ද? සමහර වෙලාවට HTML CSS PHP වලින් රචනා ප්‍රශ්නයක් දාන්නත් පුළුවන් නැත්නම් ව්‍යුහගත දාන්නත් පුළුවන්. ඒකට අපි රෙඩි නැද්ද? කරලා ඉවරද නැද්ද? HTML CSS PHP කරලා ඉවරද නැද්ද? ඉවරයි. ඉවරයි ප්‍රශ්න කරන්න තියෙන්නේ. හරි. තව ළමයි මේකේ සිස්ටම් වලින් e-commerce වලින් හරි සිස්ටම් වලින් ප්‍රශ්නයක් එනවා. සිස්ටම් වල සාමාන්‍ය තීර ටිකක් කරලා තියෙනවා. context diagram කියලා කරලා තියෙනවා. පොඩි තීර ටිකක් අපිට කරන්න තියෙනවා. පාඩම් කරන කොටස් ටිකක්. ඒවත් අපි අත්‍තරම කරලා තියෙනවා. නමුත් ආය අර ලිව්වේ නැත්නම් හරිය නෑ නේසික් කරලා තියෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ DFD ටික කරන්න තියෙනවා. OS වගේ එන්නේ ව්‍යුහගත ප්‍රශ්න වලට. OS එන්නේ සාමාන්‍ය ව්‍යුහගත ප්‍රශ්න වලට. හරි. එතකොට මේ ප්‍රශ්නෙත් 4කට වලව දැන් මේ වෙද්දි රෙඩි වෙලා ඉවරයි ඈ. තව ළමයි ඔය e-commerce වලින් ඒ වලින් චුට්ටක් එහෙම මෙහෙන් කරකලා එන්න පුළුවන් තව ප්‍රශ්නයක්. හරි. එතකොට අපි රචනා ප්‍රශ්න 4ට මේ වෙද්දිම සූදානම්. එච්චරයි කියන්න තියෙන්නේ. ව්‍යුහගත ප්‍රශ්න ටිකටත් මේ වෙද්දි සූදානම්. ER diagram කියන්නේ බෑ දැන් database නේ බං. database නේ. හරි. ව්‍යුහගත වල HTML CSS හරි. OS හරි. number system හරි. ඔක්කොම හරි ළමයි. එන්නම ටික හරි. දැන් අපි වැඩියෙන් කරන්න ඕනේ papers. හොඳට මතක තියාගන්න. වැඩියෙන් කරන්න ඕනේ papers. හරි. ඉතුරු තව චූටි දේවල් ටික අපි ඉතුරු ටිකේ තමයි ඉවර කරන්නේ. හරි. පැහැදිලිද? හරි. අවශ්‍ය ටික ලියා ගන්න. ළමයි අදට වැඩ ඇති. අපේ ඇඩ්මින් ඉන්නවා නම් group එක open කරන්න. අද දවසෙත් අදහස් ටික දාන්න. අදින් පස්සේ site එකෙන් යන්නේ. website එකෙන් යන්නේ. ඒතර අනිවාර්යෙන් මතක තියාගන්න website එකෙන් යද්දී ඊටමත් මෙතනින් එහාට කරන වැඩ ටිකක් බැරෑරුම් papers ඒවා මේවා paper දාලා සෑහෙන ගොඩකට වැඩ කරනවා. ඒ නිසා group එක admin ඉන්නවා නම් open කරන්න. මෙතනින් පස්සේ දාන මම IP address video ටික බලන්න දානවා. ඒ ටික කරන්නේ නැහැ ළමයි. ඒක කාලේ අපරාධේ. ඒ නිසා IP address ටික බලන්න. past paper discussions ටික IP address වල දානවා. හොඳට note එක ගහගන්න. note එක ගහලා ready වෙන්න. එතනින් පස්සේ ඉතුරු papers ටික කතා කරද්දී අපි ලස්සනට papers වලින් ඉතුරු ටික සාකච්ඡා කරනවා. හරි. එහෙනම් ওই ටික තමයි කියන්න තියෙන්නේ. දැන් ඔයාලගේ අදහස් ඔයාලගේ අද දවසේ comment එක මුදා හරින්න Telegram group එකට ඒක මම කියනවනේ හැමදාම කැමතිවුන් කරපල්ලා. හරි. එහෙනම් වැඩේ හරි සුපිරි. ඔයාලා ඔක්කොම ගොඩ දාන සැලැස්මක අපි ඉන්නවා. අන්තිම මාසේ අපි දින 28ක් වැඩ කරනවා. හරි. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. හරි. ස්ක්‍රීන්ෂොට් ටැග් ගහගන්න අවශ්‍ය නම් right. එහෙනම් වැඩ අවසానයි. හරි. මෙතනින් එහාට ඉතුරු වැඩ ටිකත් එක්ක අපි ලස්සනට බැඳිලා යමු. right. පැහැදිලි. එහෙනම් හෙට පන්ති නෑ පුතේ. හෙට ඉලෙක්ට්‍රොනික පන්තිය නෑ. ඊළඟ සතියේ එකටත් එක්ක අවසන් කරලා දෙන්න. right.